ජාල සිසුන් සහ බාහිරූපාදී ජීය විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර සිසුන් සඳහා සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණ අය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සිහිනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723 ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Good morning everybody. මම මට chat එකක් හරි දාන්න ඇහෙනවද කියලා. Right. Good morning everybody. ඇහෙනවද මාම? Good morning sir. ඇහෙනවා. Right. Thank you. Right. course එක ආරම්භ කිරීමට මත්තෙන් අද මම හැමෝටම Zoom meeting එකක් ගත්තේ මේ course එක පිළිබඳව details දෙන්න. Right. මොකද ගොඩාක් අය එක එක ප්‍රශ්න මගෙන් ඇහුවා. ඒ හැම එකකටම උත්තර මම හත් දෙනවා. මම හිතන්නේ එක්කෙනා දෙන්න දැන් join වෙවි තව. අපි බලමු. ටිකක්. Right. හැමෝම මාත් එක්ක කතා කරන්න ඕන. මොකද මම කැමති මාත් එක්ක කතා කරලා ඉන්නවා නම් ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න මට message කරන්න මෙතන. ගන්න. message කරන්න පුළුවන්. Right. ඉතින් මම අර වෙන පන්ති වල වගේ මගේ ගැන මම ලොකුවට පම්පෝරණම් ගහන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. පම්පෝරි ගන්න මම මේ ආදී පන්ති පටන් ගත්තේ නැහැ. normally මම විශ්වවිද්‍යාලයට ආපු කාලේ ඉඳන්ම පන්ති කරන කෙනෙක්. ඒ කියන්නේ 2016 මම අවුට් වුණේ. මේ වෙනතුරු. Right. I was selected university 2013. I did A level 2011. Right. And I was out 2016. Now I have been teaching English. මම ඉංග්‍රීසි වලින් කතා කරන්න යන්නේ නැහැ. අපි පස්සේ ටික එනවා. මොකද මෙතන ඉන්න ළමයි ගොඩක් එතන මෙතන ගිහිල්ලා ඉංග්‍රීසි හලාගෙන හරියට වුමනාවක්කින් කෝස් එකක් ෆලෝ කරලා නැති විවිධ හේතු තියෙනවා. ඒ වගේ පිරිසක් තමයි මෙතන ඉන්නේ කෝස් එකේ. ඒක නිසා මම මුලින්ම ඔයාලට ඉතාමත්ම සරල මම ක්ලියර් ඇහෙනව නේද? ඔව්. ඉතාමත්ම සරල විදිහේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් අපේ කෝස් එක ගැන. ඉතින් මං ගැන ඩීටේල්ස් ගන්න අවශ්‍ය නම් ඉතින් මං ගැන ඕන තරම් ඩීටේල්ස් ඔයාලට හොයාගන්න පුළුවන්. මං ගැන ඕන තරම් ඩීටේල්ස් ඔයාලට ගන්න පුළුවන්. දැන් ගියාන් පස්සේ බලන්න. දවස් සමහර අපේ page එක group එක වා දැකලා තියෙනවා. මෙතෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි සමූහය. මේක මගේ group එක. ඔයාලට පුළුවන් මේ group එකට ගිහලා මං ගැන තොරතුරු හොයන්න Facebook එක. ගොඩක් ළමයි මෙතන දන්න ළමයි. ඒ කියන්නේ මේක මම මේ course එක ආරම්භ කරන්නේ මේ උදේ නැගිටින්න මේ lab එක on කරගෙන කරන එකක් නෙමෙයි. අපි කලින් කලේ මාස් කරගෙන කියන්නේ all class කරේ ළමයින්ට. නමුත් මේ කොරෝනා ව්‍යසනත් එක්ක අපිට සිදුනා online එක. ඉතින් online platform එකේ දැන් වෙලා තියෙන්නේ හැම මිනිස්සෙම පන්ති කරන්න පටන් ගන්නවා. කියන්නේ කැම්පස් එකෙන් අවුට් වෙන්නෙත් නැති පිරිසත් පන්ති කරන්න පටන් අරන්. මොකද දැන් මේකට කාඩ් එක දාගන්න, සල්ලි හොයාගන්න, සාමාන්‍යයෙන් ගොඩක් හරි වැඩ පිළිලක් කරගන්න තියෙන එකම මාර්ගයක්නේ බිස්නස්. ඒ බිස්නස් එකේ හොඳම මාර්ගය තමයි ඉංග්‍රීසි මාකට් කරන එක. හරි. නමුත් ඒකේ ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක කමන්නේ. මේ තියෙන අපේ page එක තව යටිහිත බල ගන්නවන ඉංග්‍රීසි පන්තිය. මේවා මේ අදී හදුව නෙවෙයි කාලයක්. නැත්නම් ඔයාලට පුළුවන් අපේ යන්න YouTube channel එකට යන්න පුළුවන්.
ගිහිල්ලා ඒකෙත් තොරතුරු මං කියන මං ගැන පොඩි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වාට මම මේ අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට ගිහිල්ලා මං ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වාට බලන්න පුළුවන් මේ අපේ channel එක මේකට උගලා වාට බලන්න පුළුවන් right මේක සමහර වීඩියෝස් තියෙනවාට පොඩ්ඩක් බලලා පොඩි අදහසක් ගන්න පුළුවන් right මම කියන්නේ Facebook එකට ගියා නම් තොරතුරු දැන් සමහර ළමයින් මෙතන තමන්ගේ අක්කා ඊළඟ මගේ කෝස් එකේ ඉන්නවා අයියා ඉන්නවා එහෙමත් ඉන්නෝනේ right ඒ කොහොමත් මං ගැන information details දන්නවා ඒක නිසා on the way I will explain right I will introduce myself on the way ගැන යන ගමන් ඔයාලට කොහොමද තේරෙයි ඒක නිසා විශේෂයෙන් පම්පෝරි ගන්න අවශ්‍යතාවයක් නැහැ right අපි මේ කෝස් එක කරන පළවෙනි කෝස් එක නෙවෙයි දැන් වෙලා තියෙන ඉතින් ගොඩාක් කෝසස් කරනවා නමුත් ඉතින් මම මගේ කෝස් එක ගැන තාමත් මෙහෙණින් වර්ණනා කරන්නේ නැහැ මොකද හැම සර්ටම එයාගේ ඒ කෝස් එක හොඳයි නේද ඒ සර්ට ඒ කෝස් එක හොඳයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සර්ට හොඳ කතාව නෙවෙයිනේ ළමයට මොන තරම් හොඳ වෙනවද කියන එක ගැටලුව තියෙන්නේ එතකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ළමයට කොච්චර හොඳ වෙනවද කියන එක ඒකයි ගැටලුව සර්ට කොහොමත් හොඳයිනේ කෝස් එක සර්ගේ කෝස් එක කොහොමත් හොඳයි ඒ නිසා ඒ කෝස් එක හොඳයි කියලා නේ කියන්නේ ඒ නිසා මම මගේ කෝස් එක හොඳයි කියලා කියන්නේ ඔයාට ජොයින් වෙලා බලලා විශේෂයෙන් ඔයාට පුළුවන් පළවෙනි මාසේ ජොයින් වෙන්න right දැන් මේ කෝස් එකේදී අපි කරන්නේ සාම්ප්‍රදායික වැඩපිළිවෙලක් නෙවෙයි සාම්ප්‍රදායිකෙන් වැඩපිළිවෙල කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පිරිස නැහැ ඉංග්‍රීසි ඉගෙන ගත්ත පිරිසක් නෑ අත්‍තරම කියන්නේ පන්ති ගත්තොත් එහෙම අපි මොකද අර හතු පිපෙනවා වගේනේ පඳුරට ගෙවුවම් 100ක් විතර එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලන්න Facebook එකට යන්න පත්තරේ ගන්න පාරට යන්න මොන තරම් කෝස් තියෙනවද නමුත් ඒ කියන්නේ you have been learning English since childhood ඔයාගේ ළමා කාලේ ඉඳලා මේ දක්වා ඉංග්‍රීසි ඉගෙනගෙන එනවා ඒක ඉවරයක් නෑ දැන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා එක්ක විශ්වවිද්‍යාලයට එන්න ළමයි මෙතන ඉන්නේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්න ළමයි ඉන්නේ right එක එක ළමයි ඉන්නවා එතකොට මේ පිරිස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අරමුණෙන් නෙවෙයි අද ජොයින් වෙන්නේ අද ජොයින් වෙන්නේ සර් කවුද මම මොනා කරනවද කොහෙද ඔය වගේ ටිකක් ඩීටේල්ස් ටිකක් බලලා නේද ඔය පොදු ටිකක් බලලා සමහර ළමයි ඉන්න වෙන වෙන පන්ති වලට යන ළමයි අවුලක් නැහැ බලේ පන්ති වලට යන්න අද මම හැමෝටම ෆ්‍රී ලින්ක් එක හැමෝටම ජොයින් වෙන්න පුළුවන් විදිහට හැදුවා මොකද මේක අර පෝස්ට් දෙන්න මොකද අර හරියට ළමයි බය වෙලා ඉන්නේ දැන් විශ්වවිද්‍යාලයට එන්න ඉන්න ළමයි බය වෙලා තියෙනවා ඩෙල්ට් කියලා ඒක මාකට් කරලා වෙනම පිරිසක් ඩෙල්ට් එකට පන්ති කරනවා ඊට පස්සේ ස්පෝකන් කියලා තව කොටසක් වෙනම පන්ති කරනවා ඉතින් මේකේ ඇත්තම කතාව දැනගත්තොත් වැඩේ ඕගොල්ලෝ වෙනස් වෙනවා right සාමාන්‍යයෙන් අපි මේ ඔන්ලයින් කෝස් එක දැන් කරන්නේ දැන් මේක මාස 6ක කරන කෝස් එකක් සතිය දවස් දෙකක් තියෙනවා සෝ නෝමල් ඕ ටික මම කිව්වනේ ඊට පස්සේ අපි නොමිලේ කරනවා කියලා කොහේවත් කියලා නැහැ මොකද සමහර පිරිසක් දැන් ඉන්නවා දැන් අලුත්ම පිරිස තමයි WhatsApp group එක පුරව ගන්න හදලා තියෙන්නේ අලුත්ම විදිය තමයි නොමිලේ කරනවා ඒතර නොමිලේ කරනවා කියව ගාවර නොමිලේ කියන අකුරු ටික තියෙනවනේ ෆ්‍රී ඕක ටග් ගාලා ජොයින් වෙනවා ශාල පිරිසක් පට ගාලා ජොයින් වෙනවා ඊට පස්සේ කියනවා අර වෙනවා මේ වෙනවා මෙහෙමයි අපි වන්නේ මෙහෙමයි කරන්නේ 1500යි අපි මේකේ දැනට දවස් දෙකක් ඉස්සරහට ඔයාට යුනිවර්සිටි ළමයෙකුට සාමාන්‍යයෙන් මුළු සතියෙම මගේ පන්තිවල ජොයින් වෙන්න පුළුවන් අවශ්‍ය නම් මොකද අපේ තව කෝසස් තියෙනවනේ අපේ තව කෝස් දැනට මේ මම ඔන්ලයින් කරන මේක 8 වෙනි කෝස් එක සමහර කෝස් ඉවරයි තියෙනවා අලුත් කෝස් ටිකක් දැන් මේක තමයි අලුතෙන්ම පටන් ගන්න මොකද අපි ඔක්කොම හවස තමයි පටන් ගත්තේ හවස සාමාන්‍ය 6ට වගේ තමයි කෝස් එක ආරම්භ කරන්නේ නමුත් දැන් මේ කෝස් එක අපි පටන් ගන්නේ උදේ වීකෙන්ඩ්ස් වල ළමයින්ට වීකෙන්ඩ්ස් ජොයින් වෙන්න පුළුවන් අයට නැත්නම් අපි හවස ඒකට ජොයින් වෙන්න පුළුවන් දැන් මේකෙදී මේ ෆ්‍රී කරනවා කියලා අපි කොහේවත්ම කියන්නේ බොරු අපි මේක රෙජිස්ටර් ගාස්තුව විතරයි ගන්න ඒ වගේ තව කතන්දර තව විශාල බයිල අර මාකටිං කරනෝනේ මිනිස්සු එකේ කතන්දර කියලා ඉතින් මේකට අර අහිංසක මෝඩ ළමයි දැන් ළමයි නම් මෝඩ නෑ
ළමයි මෝඩ නැහැ සර්ලා තමයි මෝඩ. අපි මේකට සම්පූර්ණ මාසික ගාස්තුව ගන්න රුපියල් 1000යි. සම්පූර්ණ කරනවා නම් ඔන්න 5000ක් කියන්නේ සම්පූර්ණ දැන් මාස 6යිනේ 6000යිනේ සම්පූර්ණ ගෙවනවා නම් 1000ක් අඩු කරලා 5000ක් ගෙවන්න පුළුවන්. ඉතින් එහෙම ගෙවලා ඉන්න ළමයිතුත් ඉන්නවා. එහෙම ගෙවන්න කන්ෆිඩන්ස් නැහැනේ සර් කවුද දන්නේ නැහැ මෙයා කාදිකට ගන්නවත් දන්නේ නැහැ. මෙයා කාට ඉංග්‍රීසි පුළුවන්ද දන්නේ නැහැ. ඉතින් මේ වගේ ලොකු ගැටලු මේ වෙනවා. මොකද සර්ටත් ඉංග්‍රීසි බෑනේ සමහර. ඔය ගැටලු වෙනවා. ඒක නිසා අපි මේක මාස 6ක් කරනවා කියලා. දැන් මාස 6 ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? ඊළඟ බොරුව. දැන් කට්ටිය දැන් මගෙන් අහපු ප්‍රශ්න කිහිපෙට මම පොඩි උත්තරයක් දීලා ඊටු ටිකට යන්න. කෝස් එක ගැන මම කන්ටෙන්ට් එක කියන්න මේකට උත්තර ටිකක් දීලා. right? දැන් අලුත්ම මාකටිං එක තමයි ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මේ මට විනාඩි මම කැමති නැහැ කවුරුත් විවේචනය කරන්නේ. විවේචනය කිරීමක් නෙවෙයි කරන්නේ. ළමයි වෙනුවෙන් පොඩ්ඩක් පොඩි දෙයක් කියලා මම ඉස්සරහට යන්න. පුජ්‍යලෝ ගැන නෙවෙයි. පුජ්‍යලෝ ගැන මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ මේ මෙතඩ් එක. සමහර වෙන මාස 3න් 3 month නේ මොකද්ද අනිත් එක මම මේ ඔක්කොම ලියනවා හොඳේ ඔයාලට ලියලා PDF එක දෙනවා දැන් මම මේ කරන සෑම දෙයකම PDF එක ඔයාලට දෙනවා ඒක නිසා බය වෙන්න එපා මුකුත් අද ලියා යන්න එපා නිකන් ෆ්‍රී අහගෙන නිකන් මේව අහගෙන ඉන්න මොකද්ද පොර කියන්නේ කියලා 3 month course තියෙනවනේ සාමාන්‍ය course තියෙන 3 month දැන් මේවට ඊට පස්සේ කියනවා මොනවද කියන්නේ සමහර මම දැකලා තියෙන 15000යි මුළු කෝස් එකම 15000යි සමහර කියනවා මුළු කෝස් එකටම 2500යි කියලා. ඒක ලොකු ළමයි ප්‍රමාණයක් ජොයින් වෙලා දැන් බලන්න අපේ නෑනේ මේ දැන් ඉන්නේ 40 50ක් වගේ ප්‍රමාණයක් නේ. සමහරව එහෙම නෙවෙයි ළමයි 1500 1000 ජොයින් වෙන පන්ති 300 400. මාර මාකටිං එක හොඳයිනේ. ඒක මාකටිං කරා අපි වියදම් කරන තරමට තමයි අපි මේ වියදම් කරලා නෙවෙයි නිකන් ලින්ක් එක දාලා නෙමෙයි ජොයින් වෙලා තියෙන්නේ 3 month course ඕම කරනවා දවස් 15 course කරනවා සමහර ඒ කියන්නේ 15 days 15 days කරනවා දවස් 15යි දවසට 1000යි 15000යි අපි මුලින් 15000 දීලා කඳවුරු යන්න ඕනේ ඒ ඕකෙන් එළියට මිනිහෙක් අරගෙන දැන් මම කැම්පස් කාලේ මම බැලුවා ඔය වගේ මම හැමතැනම ගාල්ලි දන් ඇවිල්ලා මේ හැමතැනම බැලුවා යුනිවර්සිටි එක ආස්ට්‍රේන් සම්පූර්ණ එක තියෙනවා මධ්‍යස්ථාන කඩ ඇකඩමි සියල්ල හැබැයි කාටවත් ඉංග්‍රීසි බෑ අඩුම තරමේ වහිනවා කියනවත් බෑ ඔබට යන කෝස් වලට යන ගෙදර අම්ම හැමෝත් වහිනවා කියන්නේ කොහොමද දුවේ එහෙම දන්නෙත් නෑ කියන්න හැබැයි ක්ලාසස් යනවා ඒකයි තියෙන ගැටලුව මම දන්නේ කොහොම පන්ති කරනවද කියලා ඒ මෙතඩ්ස් වල ටීචර් ඉංග්‍රීසි පුළුවන් ටීචර් පුළුවන් සමහරලාට ටීචර් ගිහලා තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකක නමුත් උගන්නන කුරුල්ල දැන් මම ඉගෙන ගත්ත විදිහට ඉංග්‍රීසි උගන්නන්න පුළුවන්ද බෑනේ එතකොට මගේ මෙතඩ් එකනේ මගේ මෙතඩ් එක මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා මට පුළුවන් කියලා දැන් මට පුළුවන් කියලා සර් පෙන්නන කෝස් තියෙනව නේද අන්න එතෙන්දී ළමයාටත් ඉංග්‍රීසි බැරි වෙනවා එයා කොහොමද එතන ඩවුන් වෙනවනේ රයිට් මෙහෙම කෝස් තියෙනවා එතකොට සමහරව දැන් මට කතා කරලා හැබුවා 3 month නැද්ද course 6 ඔය අපි අඩුම මේ මගේ course එක 6 month දැම්මේ බැරිම තැන මොකද ඉංග්‍රීසි පන්තියක් කරනවයි කියන එක පුදුම අමාරු මට ඔයා කියන්න කවුරු හරි මට මැසේජ් එකක් දාන්න සර් අපි course එකක් ඉවර කරා ඉංග්‍රීසි course එකක් ගිහිල්ලා මම ඉංග්‍රීසි ඉවර කරා මම ඔයාලට challenge කරනවා සර් කියලා මට මැසේජ් එකක් කියවන්න කවුරු හරි වා කෝස් එකක් ඉවර කරලා සර්ටිෆිකේට් එකක් අරන් තියනවා කියන්නේ. සර්ටිෆිකේට් එකක් අරන් තියනවා කියමු. මට හොඳට ඉංග්‍රීසි පුළුවන්. කියලා රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන්. කිසිම දවසක මේ 3 month 15 days 6 month 8 month 1 year course වලින් අපි මේ රටේ කැම්පස් වල කරලා තියෙනවා මම කොළඹ විශ්වවිද්‍යාල කරා කැලණි විශ්වවිද්‍යාල කරා හයි ඩිප්ලෝමා කරා මේවට අපි ගියා මේ වගේ අපේ යාළුවෝ ගියා කැම්පස් කාලේ ඩිප්ලෝමා යන කැම්පස් එකෙන් අවුට් වෙලා කරන්න ඕන මම ඒක කියන්න. ඒතර මේ වගේ කෝස් වලට ගිහලා කිසිම දවසක ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. උත්තර මතක තියාගන්න. 6 month එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? කවදාවත් බෑ. හොඳට මතක තියාගන්න කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඒකෙන් 6 month එකකින් අපිට පුළුවන් පාත් එකක් හදලා දෙන්න. හරි මේ ඇත්ත කතාව කියන්නේ. පාත් එකක් හදලා දෙන්න පුළුවන්. කොහොමද
ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ විදිය සිංහල ලිපි වලින්. මම දැන් අත්ත වශයෙන්ම සිංහල මං වාට අර රෙජිස්ටර් කවුරුත් අර මං ගැන දන්නෙත් නැතුව මේව දාලා වැඩක් නැහැනේ. බයිලයක් වෙනවනේ. ඒක නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද? ඉංග්‍රීසි පරිසරය නිර්මාණය කරගන්නේ කොහොමද? ඉංග්‍රීසි භාෂාව හැදිලා තියෙන්නේ කොහොමද? ඉංග්‍රීසි කොහේ ඉඳන්ද ආවේ? එතෙන්ට මං එන්න. මුලින්ම මේක අපි වෙනගෙන එකට පටපට කාලේ යන්නේ නැහැ. මේක ඉංග්‍රීසි ආවේ කොහෙන්ද? ඉංග්‍රීසිය එංගලන්තෙන් ඉංග්‍රීසි ආවේ කොහෙන්ද? එංගලන්තෙන් ඉංග්‍රීසි හැදුණු කොහොමද කියන තැනින් තමයි මම පටන් ගන්නේ. රයිට්? එතනින් ආව නම් මේක ලොකු ප්‍රෝඩාවක්. ඉතින් මමත් ඒ ප්‍රෝඩාව එකක් දෙන්න 6 month කියලා දැම්මා. මොකද ඉතින් මේක කරගෙන යන්නත් එපා. මොකක් කටටම ඩියුරේෂන් එක හෝස් ඩියුරේෂන් මොකක්ද? ඊට පස්සේ ෆ්‍රී එක මොකක්ද? දැන් මගේ රුපියල් 100යි කිව්වනම් එහෙම ඔක්කොම ජොයින් වෙනවා. මොකද රුපියල් 100යිනේ. මොකා වුණත් කමන්නේ. මොනා වුණත් කමන්නේ. මොකා මොන දවස් දෙක වුණත් කමන්නේ රුපියල් 100යි ජොයින් වෙනවා. කට ගාලා. ඒක ගැන චුට්ටක් ඔයා හිතලා බලන්නකෝ. රයිට්. එතකොට 6 month course එකක් කරන්නේ අපි අර බැරිම තැන මොකද හේතුව තේරුමක් නැති නිසා ළමයි 6 month සාමාන්‍යයෙන් අපි course එක ඉවර කරනකොට ළමයි ගොඩක් හැලෙනවා. මොකද හේතුව කැම්පස් ළමයින්ට පන්ති කරන්න හරි අමාරුයි. ඒගොල්ලෝ විවිධ වැඩවලට එන්නත් වෙනවා. බාහිර ක්‍රියාකාරකම් තියෙනවනේ විශ්වවිද්‍යාල ළමයින්ට. ඉතින් ඒක නිසා ඒවත් එක්ක තමයි මේක කරගෙන යන්නේ අපි. ඉස්සර ඕල් ක්ලාස් කරනකොට ඕල් ක්ලාස් සාර්ථක නැහැ. බෝම්බ ගහනවා මොනවා විශ්වවිද්‍යාලයට එක්ක පාචනය හැදෙනවා එක්ක කොළඩාව හැදෙනවා එක්ක වසංගතයක් එනවා මොනවා හරි ඇවිල්ලා ඒකත් නැති වෙලා. දැන් මෙතන ඉන්න ළමයි ගොඩාක් වෙලාට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැහැ. එක දවසක් ගිහපු ළමයි ඉන්නේ. ඔන්ලයින් ලෙක්චර්ස් වලට කියලා ඔන්ලයින් එක්සෑම් ලියලා ඒ වගේ පිරිසක් ඉන්නේ. කැම්පස් එක ගැන හරියට දන්නේ නැහැ. හරියට දන්නේ නැතුන ගමන් කැම්පස් එක ආශ්‍රයෙන් කරනවා ප්‍රෝඩා. ඩෙල්ට් ක්ලාස් කියලා එකක් පවත්වනවා. දැන් ඩෙල්ට් එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේක අපි වෙනම ඩෙල්ට් අවශ්‍ය නැහැ. මේක කෝස් එක කරා නම් ඩෙල්ට් ඉවරයි. ඩෙල්ට් කියන්නේ IELTS නෙමෙයි. ළමයි දීලා තියෙන ඩෙල්ට් කියලා IELTS කියලා. right? IELTS පන්තියක් කියලා හිතන් ඉන්නේ. ඩෙල්ට් කියන්නේ. right. මේ බලන්නකෝ. ඊට පස්සේ මේක දැන් සමහර මගෙන් අහපු දෙයක් තමයි සර්ටිෆිකේට් එකක් දෙන්න. සර්ටිෆිකේට්. right? එතකොට ළමයි සර්ටිෆිකේට් ගන්නව නේද? මේ මෝඩ ප්‍රශ්නේ අදින් අහන්න එපා ළමයි. සර්ටිෆිකේට් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයා කැම්පස් යන ළමයෙක්, කැම්පස් යන්න ඉන්න ළමයෙක්. ළමයි කිසිම කෙනෙක්ගෙන් බාහිර සර්ටිෆිකේට් එකක් ගන්න එපා. ඔයා කෙලින්ම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලේ තියෙනවා සර්ටිෆිකේට් කෝස්. ඉංග්‍රීසි වලට, තමිල් වලට ඕනම භාෂාවට කැලණි විශ්වවිද්‍යාලය ගත්තොත්, කොළඹ විශ්වවිද්‍යාලය ගත්තත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තත් ඕනම විශ්වවිද්‍යාලයක තියෙන කෝස්. ඒවට අපි කියන්නේ මොකක්ද? සර්ටිෆිකේට් කෝස්. සර්ටිෆිකේට් කෝස්. ඒ සර්ටිෆිකේට් කෝස් එකක් කරගත්තා නම් සර්ටිෆිකේට් එක දෙනවා විශ්වවිද්‍යාලයෙන් අනුමත කරලා. තැන් වල ගිහිල්ලා ඔයා එක එක්කෙනාගෙන් සර්ටිෆිකේට් ඉල්ලන්නේ මොකටද ළමයි? right? දැන් මේ වගේ නිකන් බෝඩ් කැල්ලක් අරගෙන මගේ යස්සන ගහලා සර්ටිෆිකේට් දෙන්න පුළුවන් අපිට. අපි කාලයක් හදලත් අපි නවත්තලා දැන් මොකද ළමයිට විශාල ප්‍රෝඩාවක්. රැවටීම. මේකට සර්ටිෆිකේට් දෙන්නේ කොහොමද? මම ඔයාලට කියන්නම්. කැලණි විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන 2 years. කැලණි විශ්වවිද්‍යාලයේ 1 year තියෙනවා ඩිප්ලෝමාව. ඒක කරන්න. හැබැයි ඒක සැරේ සල්ලි දෙන්න වෙනවා. ඒවට ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. එතකොට අපිට පුළුවන් සර්ටිෆිකේට් එක ගන්න මේ විශ්වවිද්‍යාලවල වෙන කොහෙවත්ම ගන්න යන්න එපා. මොකද තේරුමක් නැහැ. පිළිගත් විශ්වවිද්‍යාලයෙන් සර්ටිෆිකේට් එකක් ගන්න නැහැ. මම ඇකඩමික් ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ ළමයි මේ තැන් වල නිකන් බෝඩ් කෑලි වල නිකන් පින්තූර දාලා හරි සක්සස්ෆුල් වුණා කියලා පෝස්ට් එකක් දුන්නා කියලා කාගේ මේ කෝස් එක කවුද මේ අස්සම් කරලා තියෙන්නේ? එහෙම පිළිගන්නේ නැහැ. right? එතකොට පිළිගැනීමක් තියෙන එකක් වෙන්න බෑ. අපි මේක කරන්නේ මේක පැහැදිලිව ඔයාලට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි දැන් උනත් කමන ලිව් වෙලා යන්න තුත වෙන්න. හරි? අපි කවුරුවත් කියන අපි පහක් ආවත් කරන ෆවුන්ඩේෂන්. මොකද අපි 50න් 60 පන්ති පටන් ගත්තයි නෙවෙයි. මම පන්ති පටන් ගත්තේ එක්කෙනාට. මගේ ඉයර් එකේ පළවෙනි ළමයට මගේ ඉයර් එකේ ළමයෙකුට තමයි මම ඉංග්‍රීසි කියන්නේ. සල්ලි වලට නෙවෙයි. right? ඒක නිසා 1 2 3 4 5 10 ළමයින්ට උනත් මට උගන්වන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ෆවුන්ඩේෂන් කෝස් එක. කවුරු හරි මේක ඇවිල්ලා මේ හයි ඩිප්ලෝමා ඇක්වයිනස් බ්‍රිටිෂ් ඒව නෙවෙයි. right? පුළුවන් ඒ වගේ ගුරුවරුන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් ළමයින්ට බෑ.
ගැන සාමාන්‍ය යන ළමයෙකුට මොකකටවත් බෑ. අපි මේකේ පටන් ගන්නේ ඉතාමත්ම මුලක ඉඳලා. ඒ කියන්නේ මේක මං ගලුවොත් එහෙම හෝඩිය තියෙන්නේ. හෝඩිය ගිහිල්ලා හෝඩිය කියලා මේ ABCD නෙවෙයි. ඒක හැදෙන්නේ කොහොමද? වචන හැදෙන්නේ කොහොමද? එතකොට ABCD ඉඳලා වචන කොහොමද හැදෙන්නේ කියන එකේ ඉඳලා මේ කෝස් එක අපි කරනවා. ඒක එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ටාගට් කරනවා මම පොඩ්ඩක් පොඩි කෙටියෙන් චුට්ටක් කියලා යන්නම්. මොකද ඔයාලට තේරුමක් නැහැ ළමයි මේව කියලා. ග්‍රැමර් ගත්තොත් එහෙම ග්‍රැමර් කියලා කියන්නේ ළමයි ටෙන්සර්ස් නේ. මට කියන්නේ ටෙන්සර්ස් කීයක් තියෙනවද කියලා. මුලින්ම ටෙන්සර්ස් උගන්නන්න නෙවෙයි හදන්නේ. මං කියන්නේ මේක පොඩ්ඩක් ඔලුවට දාන්න අපි යන විදිහ. හරි මං කියන්නේ ටෙන්සර්ස් 20යි. 12 නෙවෙයි 20යි. හොඳයි. අන්න එහෙම සපෝට් කරන්න මට. 12 නෙවෙයි 20යි. ටෙන්සර්ස් 20ක් තියෙනවනේ. ඒ කියන්නේ එතකොට අපි උගන්වනවා ඔයාලට මාතෘකාවක් මෙන්න මෙහෙම. all verbs of conjugation. ක්‍රියාපද වර්ණ කීම. මෙන්න මේක. මේක මීට කලින් අහලා නැති වැඩි. ඕක පාලි සංස්කෘත ඕක තියෙනවා. මම ලැන්ග්වේජ් එක හැදෙන විදිය කියනකොට ඕක ඔක්කොම අයිති වෙනවා. ලැන්ග්වේජ් එක හැදෙන විදිය කියනෝනේ. එතකොට conjugation කියන්නේ වර්ණ කීම. ක්‍රියාපද වර්ණ කීම අපි මුලින්ම ඉගෙන ගන්න. right? ඒ වගේම මේකේ ස්පෝකන් පාර්ට් එකක් තියෙනවා. ඒක වාට තේරෙයි වාට පුළුවන් ඕනනම් අපේ අනිත් තව ළමයි ඉන්නවා ඕන තරම් අපේ තව groups තියෙනවා. ඒ වගේ කමෙන්ට්ස් මම ඔයාලට පෙන්නන්න. ඒ ළමයි කතා කරන්නවත් ඔයාලට පුළුවන්. එතකොට writing skill එක, reading skill එක මේ ඔක්කොම අපි කරනවා. විශේෂයෙන්ම මේ පන්තියේ විශේෂම දෙයක් තමයි newspaper article එක. මොකද newspapers නැතුව මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මට කාලේ දෙන්න. පළවෙනි සතිය ජොයින් වෙලා මම ඔයා බලන්න. ඔයා පළවෙනි මාසේ ජොයින් වෙන්න. මොකද ඔයාට රිස්ක් එකක් ගත්තා තියෙන රුපියල් 1000නේ. රුපියල් 1000 නිසා මම විශ්වාස කරන එකට ඔයා ජොයින් වෙලා බලන්න. අපි මුලින්ම නිවුස්පේපර්ස් කරන්නේ නැහැ ළමයි. අපි මුල් මාස කීපයක්ම කරන්නේ ළමයාගේ ඉතාමත්ම ඒ කියන්නේ සීම ශුද්‍ර අංශුවට ලැන්ග්වේජ් එක හැදෙන තැන තියෙනවනේ. දැන් අද මම කරන්න පටන් ගන්නවා. ඒ ශුද්‍ර අංශුවට ලැන්ග්වේජ් එක හැදෙන තැන ඉඳන් අපි පටන් ගන්නවා. beginners ලට. කියන්නේ at the very beginning of this class. එතකොට ඒකේ at the end of this class. the end එකේදී you will be able to speak English, right? එතකොට properly ඔයාට ඉස්සරහට පුළුවන් වේවි කියලා මම අදහසක් කියනවා. මොකද ඔයාටම පුළුවන් මේක ගන්න. අනිත් එක තමයි මෙහෙම. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට methods ගොඩක් තියෙනවා. දැන් course එක ගැන පොඩි දෙයක් තේරෙනවනේ ඔයාට. ඒ කියන්නේ මේ course එක යන විදිය ඔළුවේ තියාගන්න මේක foundation course එකක්. එච්චරයි. දැන් ඔය ඩෙල්ට් කියලා එකක් තියෙනවනේ. ඒකත් පුට්ටක් මම කියලා යන්නම්. විශ්වවිද්‍යාලේ යන ළමයෙකුට කැලණි විශ්වවිද්‍යාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන් තියෙන්නේ EL2 කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තියෙන EL2 කියලා. මේ බලන්නකෝ. මම ඒක පොඩ්ඩක් අරගෙන පෙන්නන්නම් ඔයාලට. මොකද්ද මේ කියන සීඩ් එක කියලා. මෙතන මම අරගෙන තියෙනවා. මේ තියෙන ඩෙල්ට් කියන එකේ මීනින් එක තමයි DELT. Department of English. Department. මේව හැදෙන විදිය මම කියන්න වචන. මණ්ඩෙම ගමන් නාම පදයක්. ඒක හැදෙන විදිය මම ඔයාලට කියන්නම්. Of English Language Teaching. මේකේ නම තමයි Department of English Language Teaching. දැන් කැලණි විශ්වවිද්‍යාලය ගත්තොත් මම විශ්වවිද්‍යාලය යන කාලේ මේකේ ලොක්කා හිටියේ මම යනකොටම කැම්පස් එකකින් ආවේ තුමිය විශ්‍රාම ගියා මේ මෛත්‍රී වික්‍රමසිංහ රණේ වික්‍රමසිංහ මහත්මයාගේ බිරිඳ එම ආර්යාව ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉංග්‍රීසි මේක අපේ කැලණි විශ්වවිද්‍යාලේ කලින් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට තිබ්බේ නෑ. තිබ්බේ EL2 කියලා තිබ්බේ. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ එහෙම තියෙන EL2. කොළඹ එහෙම තියෙන DELT. right? Department of English Language. ඒ Department of English Language Teaching. මේක අලුත් නේ. මේක තමයි පොඩි පේපරයක් දෙනවා. පොඩි පේපරයක්. මහා දෙයක් නෑ. පොඩි පේපරයක් දෙනවා කැම්පස් වල හැම කෙනෙක්ම මෙන්න මේ පේපරේ පොඩක් සමර්ථලා උපාධිය කම්ප්ලීට් කරගන්න තියෙනවා. මහා දෙයක් නෑ පොඩි ග්‍රැමර් ටිකක් තියෙන මම මේ පේපරේ පෙන්නන්නම්. මේ පන්තියට එන හැම කෙනෙකුට මේකත් ටච් කරගන්න පුළුවන්. මේ බලන්න. ඔන්න පේපරේ.
මහා දෙයක් නෑ පොඩි ඡේද ටිකක් තියෙනවා එන්න ඔයාලට කිසිම ගැටලුවක් නැහැ ඡේද ටික කියවලා උත්තර දෙන්න තියෙන්නේ ඌමනා පොඩි පාඩම් ටිකක් තියෙනවා ග්‍රැමර් ටික අපි මේ කෝස් එකේ කරන ග්‍රැමර් ටික ඔයාලට උපයෝගී කරගන්න පුළුවන් මේකට WH question තියෙනවා පොඩි දෙයක් දැන් මම ඒක කියන්නේ නැහැ මම කියන්නේ මේ ඩෙල්ට් කියලා ලොකු ප්‍රෝඩාවක් යනවනේ ළමයි මේක හරි හරි නිකම් භයානක තත්ත්වයක් පත් කළානේ ඒ නිසා මම කියන්නේ බය වෙන්න දෙයක් නැහැ මොන හරි ප්‍රශ්න තියෙන අය හැමෝම අහන්න මගෙන් මැසේජ් දාන්න අහන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කිසිම දෙයකට මේ ඩෙල්ට් කියලා මහ දෙයක් නැහැ හැබැයි ඉතින් උවමනාවක් නැතුව වැඩ කරන කෙනා කොහොමද ඩවුන් වෙනවා මොකද කැම්පස් එකට ගියාට පස්සේ ඩෙල්ට් කියන එක උගන්වනවා ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ලෙක්චර්ස් තියෙනවා right මේකට විශේෂ දෙයක් අවශ්‍ය නැහැ දැන් පෙරාදිනේ ළමයි බලනවා ඇති මේ මොකද්ද මේ සර් කියන්නේ කියලා දැන් පෙරාදිනේ ළමයින්ට ගියොත් එහෙනම් මේකනේ ළමයි තියෙන්නේ ඒකට අපි කියන මොකද්ද ELTU ඕක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ තිබ්බේ කලින් ඒ කියන්නේ English language teaching unit කියන එක ELTU English language teaching unit මේ දෙකම එකයි ELTU කියන්නේ මේක IELTS නෙවෙයි සමහර ළමයි IELTS කියලා හිතාගෙන ඉන්නවා ඒ පෙරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ මේක තියෙන්නේ ඉතින් මේක පොඩි පේපරයක් ඉතින් මේක සමර්ථ වෙන්න තියෙන්නේ මහ දෙයක් නැහැ අර සමහර ළමයි බය වෙලා මේකට කමක් නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්නව නම් ඒකත් කමක් නැහැ කියමුකෝ අපි බය වෙලා කොහොම හරි ඉංග්‍රීසි ටික හදා ගන්නව නම් right එතකොට ඔන්න ඒ ප්‍රශ්නෙත් විසඳුවා මොනවා හරි ඉස්සරහට දැන් ඔය කැම්පස් ගැන ප්‍රශ්න තියෙන කට්ටිය මගෙන් අහන්න මොනවද ගැටලු තියෙන්නේ ඔයාලට ඒවට උත්තර මොනවද ඕන ඔය කිසි ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට මම ඒවට උත්තර දෙන්නම් මොනවා හරි අවශ්‍ය තා තියෙන අය මට එවන්න කරුණා කරලා right එතකොට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාලට තියෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා හොඳට අහගෙන ඉන්න ඉවර වෙනකන් ඉන්න මට කාලේ දෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාට ඕනම විශේෂම දේවල් ටිකක් තියෙනවා දැන් ඔයා ඉන්නේ මේක ඉගෙන ගන්න ෆොරින් ලැන්ග්වේජ් එක ගන්න ළමයි ඒ කියන්නේ මේක ඇවිල්ලා අපේ රටේ භාෂාවක් නෙමෙයි ඒ කියන්නේ මට කියන්නේ ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව මොකද නම් ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව මොකද කියන්නේ මට උත්තර දෙන්න මම දැන් මම පිස්සෙක් වගේ කියවගෙන කියලා තේරුම මට කියන්නේ ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂාව මොකද කියන්නේ මොකද ඇහෙන්නේ Chinese. very good මේ බලන්න අපි හැමෝම දන්නවා වගේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් කියලා සැකයක් නැහැ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත් ලෝකේ රටවල් වල 4න් 1 English is spoken ඉංග්‍රීසි කතා කරනවා ඒ කියන්නේ රටවල් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් අපි 200ක් ගත්තොත් රටවල් 50ක් මගේ රටේ නිල භාෂාව තත්ත්වය ලබා දී තුනේ ඉංග්‍රීසි කියන්නේ ලෝකේ වැඩිම භාවිතා වෙන භාෂාව නෙවෙයි ලෝකෙ වැඩිපුරම භාවිතා වෙන භාෂාව මැන්ඩරින් හෙවත් සාම්ප්‍රදායික චීන right ඒ වගේ ස්පාඤ්ඤ සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිතා වන ස්පාඤ්ඤ භාෂාවන් on right right mic එක off කරන් තියාගන්න right I can ඕමනාවක් වුණොත් මට උදව් කරන්න මැන්ඩරින් සාම්ප්‍රදායික චීන භාෂාව ඊට පස්සේ ඒක ඉංග්‍රීසි වලට ගත්තොත් භාෂා අතරින් ලයිස්ට්ුවේ තුන්වෙනි තැනට තමයි ඉංග්‍රීසි තියෙන්නේ මම හිතනවා ඉස්සරහට මේක ඉස්සරහට චීන තවත් ඉස්සරහට යනවා right චීන තවත් ඉස්සරහට යනවා මේ මෙතන පටන් කියන්නේ ඔක්කොම හොඳට අහගෙන ඉන්න එතකොට ළමයි මම අහුවොත් ඔයාගෙන් ඉංග්‍රීසි භාෂාව හැදුනේ කොහොමද? සාමාන්‍ය ඉංග්‍රීසි හැදුනේ කොහොම අපේ රටට එන්න කලින් ඉංග්‍රීසි හැදුන විදිය මම කියන්නම්කෝ.
මෙන්න මේ ටික ගත්තොත් ඔයාලට හොඳටම තේරෙනවා ඉංග්‍රීසි දැන් ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි කොහෙන්ද ආවේ කියන්න මට මොකද්ද රට ඉංග්‍රීසි ආව රට මොකද්ද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව කියන්නේ එංගලන්තයට ආවෙත් වෙන තැනක ඒක මේකේ ඒ කියන්නේ ඔරිජිනේට් එක ගත්තොත් මේකේ ඇවිල්ලා එටිමොලොජි එක මේක කොහෙන්ද ආවේ කියන එක අපි බැලුවොත් ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයේ ගිනිගුණ දිගේ ස්කෝට්ලන්තයේ මූල කොටකට ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ඇන්ග්ලෝ තමයි ඉංග්‍රීසි වෙලා ඉන්නේ ඉස්සරහට ඇන්ග්ලෝ ඒ හැදෙන විදිය මම කියන්නම් ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ගොඩ නැගුණු භාෂාව නිකන් මතක තියාගන්න නිකන් ඔය ටික නිකන් අහගෙන ඉන්න ආතල් එකේ ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ගොඩ නැගුණු භාෂාව 18 වන සියවස තුල එක්සත් රාජධානිය පාඩම් කරන්න අවශ්‍ය නැහැ 18 වන සියවස තුල එක්සත් රාජධානිය අත්කරගත් ආර්ථිකමය එක්සත් රාජධානිය ආර්ථිකය එක්සත් රාජධානිය අත්කරගත් ආර්ථිකමය විද්‍යාත්මක දේශපාලනික ඕගොල්ලෝ දන්නවා තුර්කි ඔටෝමන් වරින් විදි කොස්තන්තිනෝපලේ අල්ලගත්තනේ ඔගොල්ලෝ දන්නවා කාර්මික විප්ලවය ඔගොල්ලෝ දන්නවා වැඩවසන් ක්‍රමය නිමාවටපත් වෙලා රිවොලූෂන් එකක් ඇතුළේ ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් එක කාර්මික විප්ලවයක් ඇති වුණා මොකද කරේ එංගලන්තය රටවල් අල්ලන්න ගියා ඇමරිකාවත් අල්ලගත්තා එක්සත් රාජධානිය අත්කරගත් ආර්ථික විද්‍යාත්මක දේශපාලනික සංස්කෘතික සහ යුදමය දියුණුව හේතු කොටගෙන 20 වන සියවස තුළ ඇමරිකා එක්සත් ජනපදයේ අත්කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙන ඒ නූතනයේ ජාත්‍යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම ලෝකේ ව්‍යාපාරික කටයුතු විද්‍යාත්මක කටයුතු ආදී ප්‍රධාන භාෂා වශයෙන් ගැලවෙන ඉංග්‍රීසි භාෂාව. මට සැකයක් තියෙනවා ඉස්සරහට ඉංග්‍රීසි භාෂාව මේ විදිහට තියෙයිද? දැන් තුන්වෙනි ස්ථානයේ තිබිලා දැන් අපි මෙච්චර කාලයක් හිතන් ඉන්නේ දකක ඉංග්‍රීසි තමයි ලෝකේ වැඩිපුරම භාෂාව. නෑ ඉංග්‍රීසි කියන්නේ ලෝකේ වටිනකමක් දීලා තියෙන භාෂාවක්. right. සජාතින්ගේ ඉඳලා ඒක සෑහෙන වටිනාකමක් බලමු. ලෝකයේ ව්‍යාපාරික කටයුතු විද්‍යාත්මක කටයුතු ආදී ඒ කියන්නේ ජාත්‍යන්තර භාෂා කියලා මේකට කියන්නේ ඉන්ටර්නැෂනල් නේ. The world has become global village no. දැන් ලෝකෙම විශ්ව ගම්මානයක් කියලා. ලෝක ව්‍යාපාරික කටයුතු විද්‍යාත්මක කටයුතු ආදී ප්‍රධාන භාෂා වශයෙන් ඉගෙනුනේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපීය සංගමය තුළ දෙවන භාෂාවක් ලෙසත් සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලත් ලෝපුරා සංවිධාන බොහොමයක් නිල භාෂාව ලෙස භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාව. right. එතකොට ඔය 18 වෙනි සියවසේ දැන් මෙහෙම ඉංග්‍රීසි ගත්තාම කොටස් තුනකට බෙදෙනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව මේක කවදාවත් ඔයාලට වෙන කෙනෙක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඕල්ඩ් ඉංග්‍රීසි කියලා එකක් තියෙනවනේ දැන් ඔය ෂේක්ස්පියර්ගේ කාලේ හැම සමහර ඉංග්‍රීසි තියෙන ළමයි දැන් භාවිත කරන්නේ නැහැ. ඕල්ඩ් ඉංග්‍රීසි එක අපි ඉගෙනගෙන වැඩක් නැහැ භාවිත කරන්නේ. ඒකට ගුරුවරයෙක් විදිහට මම ස්ටඩි කරනවා මට දැනගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව විකාශන ආරම්භ වී ඇත්තේ විවිධාකාර වූ ප්‍රාදේශීය භාර කීපයකිනේ. දැන් එතකොට මම කියන්නම් සිංහල ඇදිච්ච විදිය ඔයාලට මම මුලින්ම කියලා දෙනවා. දැන් මම මෙහෙම දෙයක් කිව්වොත් මව් භාෂාව හොඳට පුළුවන් නම් අපි ගමු දෙමළ කියලා. දෙමළ ළමයෙකුට දෙමළ හොඳට පුළුවන් නම් සිංහල ළමයෙකුට සිංහල හොඳට පුළුවන් නම් හරි සිංහල ළමයෙකුට දැන් මේව කියන්නේ ඉන්දෝ යුරෝපියන් ලැන්ග්වේජ් කියලා කියන්නේ ඉන්දෝ යුරෝපීය කියන්නේ ඉංග්‍රීසි දෙමළ සිංහල එකම වගේ right දැන් අපේ පළවෙනි මාතෘකාව තමයි what differences between English and Sinhala similarities between English and Sinhala සමානතා සහ අසමානතා මොනවද ඉංග්‍රීසි සහ සිංහල භාෂාව අතර ඒක තමයි අපි යන්නේ ඊළඟට මොනවද සමානකම් මොනවද අසමානකම් සාමාන්‍යයෙන් all English කියලා කියන්නේ මේක නූතනයේදී පැරණි ඉංග්‍රීසි භාෂා එතන හැදින්වෙන්නේ මේක ඉස්සර මම මේ ඔක්කොම PDF එක වාට දෙන්න කිසිවස පස්වෙනි සියවසේ මහා බ්‍රිතාන්‍යයේ දූපත්වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ ඇන්ග්ලෝ ඇක්සන්ස් ඇන්ග්ලෝ මේ ඇන්ග්ලෝ සැක්සන්ස් වරුන්ගේ භාෂාවයි මෙන්න මේක ඇන්ග්ලෝ සැක්සන්ස් හොඳට මතක තියාගන්න මෙන්න මුන්දල තමයි මේක භාවිතා කරලා තියෙන්නේ උන්දල ප්‍රශ්නේ මේ උන්දල ප්‍රමාණිකුල ඒ කියන්නේ අපේ රටෙත් මෙහෙමනේ සිංහල භාෂාව හැදිච්ච හැටි මම කියන්නම් මේ වගේම තමයි පසු කාලීනව සිදු වයින්කී වරුන්ගේ ආක්‍රමණය හේතු ඉංග්‍රීසි භාෂාව තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණ දෙන්න. එතකොට මේක එක භාෂාවක් නෙවෙයි. ඊට පස්සේ 1966 දී ප්‍රංශයේ නොමන්බින් ප්‍රදේශයේ එංගලන්තයේ ලැබුණු නෝමන් ආක්‍රමණයෙන් පසු පැරණි ඉංග්‍රීසි භාෂා නෝමන් ප්‍රංශ වචන සහ අක්ෂර රීති එකට එකතු වෙලා කැමරා ඔන් කරගෙන ඉන්න ගැටලුවක් නැහැ මයික් එක ඔෆ් කරගෙන මධ්‍යතන ඉංග්‍රීසි ඒ කියන්නේ මිඩල් ඉංග්‍රීසි කියලා එකකුත් තියෙනවා.
දැන් ඔයාට මිඩල් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා බය වෙන්න එපා ළමයි. දැන් ඔතන අපි බලන්න මෙතනින් එනවනේ අපේ රටට කොහොමද මේක ආවේ කියන්නේ. මෙච්චර පැහැදිලිව ඔයාට අහගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද විතරක් ජොයින් වෙනත් කමන්නේ අහගෙන ඉන්න. අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගැනීම මධ්‍යතන ඉංග්‍රීසි භාෂා මිඩල් ඉංග්‍රීසි නමින් හැදෙන අතර විකාශනය වේ. ඉංග්‍රීසි භාෂාව හැඳින්වෙන ඉංග්‍රීසි වචනය බිඳී ඇත්තේ 12 වෙනි සියවසේ ඇන්ග්ලන් වරුන් ඒ කියන්නේ ඇන්ගල් දී ඇන්ගල් භාවිතා කළ පැරණි ඉංග්‍රීසි භාෂාවේ ඉංග්ලිෂ් නෙවෙයි ඉංග්ලිෂ් යන්න. මෙන්න මේක එකතු වෙලා තමයි මේ වචනේ හැදලා තියෙන්නේ. 12 වෙනි සියවස. නිකන් ඔළුවට ගන්න මොකුත් ලියන්න එපා. දැන් ඕක නෙමෙයි අපි එන්න ඕන. අපිට ඊට පස්සේ තියෙනවා ඉගෙන ගන්න මේක නූතන ඉංග්‍රීසි භාෂා මොඩල් ඉංග්‍රීසි. මතුවේ 15 වෙනි සියවසේ එංගලන්තයේ ඇති වූ the great bubble shift එක මහා ස්වර විපර්යාසය. කොහෙද ඇති වෙන්නේ? 15 වෙනි සියවසේ. ලෙස නම් කරන විශාල උච්චාර වෙනස්කම් සමග ඉංග්‍රීසි භාෂාව අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්න අතර නව වචන දෙයට එකතු වීම පවතී. ඉංග්‍රීසි වචන ගණනාවක් විශේෂයෙන් පාරිභාෂික වදන් ලතින් හා ග්‍රීක. මෙන්න මේක පොඩි දෙයක් මතක තියාගන්න ලියන්න පොඩි දෙයක් ලියා ගන්න. අද පොඩි නෝට් එකක් චුට්ටි දෙයක් දා ගන්න. අපි ඉගෙන ගන්න නූතන ඉංග්‍රීසි භාෂාව. වරන් හැදුව ලියන්න මොඩල් ඉංග්‍රීසි. අප ඉගෙන ගන්න නූතන ඉංග්‍රීසි භාෂාව. දැන් කොලයක් පෑනක්වත් නැතුව ජොයින් වුනේ. කොලයක් පෑනක්වත් නැතුව නිකන් කට අරන් මේකට වෙලා ඉන්න එපා. ඒක නිසා පොඩි දෙයක් ලියා ගන්න බලන්න. මොකද මේ වෙලාව අපරාධනේ. ඒකයි. අපි ඉගෙන ගන්න නූතන ඉංග්‍රීසි භාෂාව කොහෙන්ද ආවේ කියන එක බලමු. ලියන්න අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාව කියන මොඩල් ඉංග්‍රීසි මතුවේ 15 වෙනි සියවසේ එංගලන්තයේ ඇති වූ the great bubble shift එක මහා සර විපර්යාසය නිසා. ඔතනින් එන්න ඕන. එතන එනකොට ආස හිතනවා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. අතෝ මේ කොහෙවත් මේ මොකද SVO R වර්ගෙන සූත්‍ර වුණා හරියන්නේ නැහැ. right? මේක මුලින්ම ලියාගෙන bubble shift. එතකොට උච්චාරණ වෙනස්කම් සම්ලියන්න අප ඉගෙන ගන්න නූතන ඉංග්‍රීසි භාෂාව නිර්මාණය වී ඇත්තේ මුලින්ම පඬිතුකම නැතුව සිංහල භාෂාවෙන් ලියා ගන්න. අපි කෙලින්ම ඉංග්‍රීසි වලට එනවා. බය වෙන්න එපා. අර නෙල්සන් මැන්ඩෙලා කියපු වගේ මිනිස්සුන්ට කතා කරන්න ඕනේ මව් භාෂාවෙන්. හරි? මව් භාෂාවෙන් කතා කරන් ඒක 64 දක්වා යනවා. එතකොට මව් භාෂාව හොඳට ඉගෙන ගත්ත ළමයෙකුට මව් භාෂාව හොඳට පුළුවන් එකෙකුට අනිවාර්යෙන් ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. උට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසි. ඒ නිසා මම කියන්නම් සිංහල හැදෙනත් විදිහ පුළුවන් විදියට. මම සිංහල හොඳටම දන්නේ නැහැ. පුළුවන් මේකට අදාළ ටික මම කියනවා. right. ඉංග්‍රීසි වචන එතකොට මේක හැදලා තියෙන්නේ මොන ඕකින්ද? ලතින් හා ග්‍රීක. නූතන අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාව හැදලා තියෙන්නේ ලතින් සහ ග්‍රීක. ඉතින් ලතින් භාෂාවයි ග්‍රීක භාෂාවයි පදනම් කරගෙන තමයි දැන් අපි මේ කියන එක ඉගෙනගෙන තියෙන්නේ. දැන් මේ හැදලා තියෙන්නේ. හරි. දැන් මම ඔයාලට කියන්නම් මේ ඉන්න විදිය කියන්න. දැන් ඇතම් ලෝක ප්‍රථම රාජ්‍යාන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්‍රීසි භාෂාව අතහ සුමාරු විද්‍යාව, ව්‍යාපාරය, ගුවන් ගමන්, විනෝදාස්වාද, ජනමාධ්‍ය හා රාජතාන්ත්‍රික කටයුතු යන සියලු අංශවල ප්‍රධාන මෙන්ම ඇතම් විට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර බසද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සංවර්ධනය සමග එහි බ්‍රිතාන්‍ය දූපත්වල ඔබට ව්‍යාප්ත වී ඇරඹිනි. 19 වෙනි සියවසේදී අවසාන කාලය වන විට සැබෑ වශයෙන්ම ලෝක පුතා පැතරේ තියෙන. ඒ කියන්නේ 19 වෙනි සියවසේ වෙනකොට මුළු ලෝකෙම ඉංග්‍රීසි ගියා. බ්‍රිතාන්‍ය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව උතුරු ඇමරිකාවත් අත්පත් කරගත්තා. ඔව් ඇමරිකාව අත්පත් කරානේ. ඇමරිකාවෙත් ඊට පස්සේ භාෂාව වලටපත් උනේ ඒ කට්ටිය ස්වදේශික ජන කට්ටිය ඒ කට්ටිය පුරුදු වුණා ඉංග්‍රීසි කතා කරන්න. ඉතින් කාලේ ඉංග්‍රීසි කතා කරාට පස්සේ ඒගොල්ලෝ මොකද උනේ? ඒගොල්ලෝ ආර්ථික සහ ඒගොල්ලෝ විශාල දියුණුවක් ලැබුණේ. ඒ කියන්නේ අර ග්ලෝබල් සුපර් පවර් එකට ආවනේ ඇමරිකාව. ග්ලෝබ් දැන් ඒක කඩම් වැටලා තියෙන්නේ. ග්ලෝබල් සුපර් පවර් එකට ආව පස්සේ ඒගොල්ලෝ හදාගත්ත ඇමරිකන් ඉංග්‍රීසි. ඊට කන්ටිනෙන්ටල් ඉංග්‍රීසි, ඒ කියන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි, ඒ කියන්නේ බ්‍රිටන් ඉංග්‍රීසි, ඇමරිකන් ඉංග්‍රීසි දෙකක් හැදුනා. right? බ්‍රිතාන්‍යයේ කොටසක් තමයි ඉංග්‍රීසි.
ඒක ඒගොල්ලෝ හරි ලොකුයිනේ ඒගොල්ලෝ හරි දියුණුයිනේ ඒගොල්ලෝ කතා කරන්න කැමති උන්නේ ඒගොල්ලෝ හදාගත්ත ඒගොල්ලෝන්ට ඕන විදියට ඒගොල්ලොන්ට ඕනේ ඇක්සන් දැම්ම උච්චාරණ විදි දැම්ම ඒගොල්ලෝ හදාගත්ත ඒගොල්ලොන්ට ඕනේ right එංගලන්තේ මිනිස්සු කතා කරා එංගලන්තේ යාළගේ භාෂාව යාළත් වෙනම හදාගත්ත ග්‍රීක ලතින් එකතු කරලා ඒගොල්ලෝ හදාගත්තා ග්‍රීක ලතින් එකතු කරලා ඒගොල්ලෝ හදාගත්තා right එතකොට දැන් ඔය මේක මම දාන්නම් මට කියවන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් දැන් මේ බලන්නකෝ දැන් මෙන්න මේ වචන වහලා තියෙනවා ටෙම්පස් මේ වචන දිහා හොඳට බලන්න මම කියන්නේ මම ඔක්කොම ලියනවා කියලා මේ ටෙම්පස් කියන වචනේ හරි මේ ටෙම්පස් කියන වචනේ එන්නේ ටෙම්පස් is coming from latin ටෙම්පස් කියන වචනේ එන්නේ ලතින් වලින් right ලතින් වර්ඩ් එක ළමයි දැන් මට කියන්න සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා පන්සලේ ඉගෙන ගන්න භාෂාව මොකද්ද ළමයි සිංහල වලට අමතරව මොනවද තව ඉගෙන ගන්න පිරිවෙන් වල ගිහිල්ලා මොනවද තව ඉගෙන ගන්න මට කියන්න උත්තර දෙන්න හාමුදුරුවෝ පාලි භාෂාව ඔව් very good පාලි තව පාලි භාෂාව ඔව් very good සංස්කෘත භාෂාව සංස්කෘත භාෂාව මధుශාලි very good පාලි සංස්කෘත කතා කරන පාලි කතා පාලි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා පන්සලට ගියොත් එහෙම ටෙම්පල් දැන් මෙතන දහම් පාසල් ගියපු ළමයින පන්සල හැදුනේ කොහොමද පන්සසාල පන්නසාල ඊට පස්සේ පන්සල හැදුන විදිය තියෙනනේ හරි පාලි සංස්කෘතිය ඉගෙන ගන්නවා මට කියන්නේ පල්ලියේ පාදස්ලා ඉගෙන ගන්න මොකද්ද ඉංග්‍රීසි වලට අමතරව ඒගොල්ලෝ සිංහලත් පුළුවන් ඔබ සිංහල මිනිස්සු ක්‍රිස්තියන් සිංහල අය ඉන්නවා ඒතර එයාට සිංහල පුළුවන් ඊට පස්සේ එයාට ඉංග්‍රීසි පුළුවන් සාමාන්‍යයෙන් බයිබලේ ලියලා තියෙන ඔෆිෂියල් ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි භාෂාව ඊට අමතරව ඒ අර සිස්ටර්ස්ලා ෆාදර්ස්ලා අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන භාෂා දෙයක් තියෙනවා මොකද්ද ළමයි මොනවද ඉගෙන ගන්න අනිවාර්යයෙන් මොනවද ඉගෙන ගන්න very good හොඳ කතා මොකද්ද ඉගෙන ගන්න ඕන ලතින් ලතින් ඉගෙන ගන්න ඕන ග්‍රීක and ලතින් ලතින් භාෂාවයි ග්‍රීක භාෂාව ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඇයි ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව හැදිච්ච විදිය සාමාන්‍යයෙන් බයිබල් එකට යනකොට බයිබල් එකේ මොනවද ලියලා තියෙන්නේ ඒක හොඳට බලන්න ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න ඕන ඉංග්‍රීසි හැදලා තියෙන විදිහේ ඒවා ඉංග්‍රීසි කොහෙන්ද ආවේ ග්‍රීක and ලතින් නූතන ඉංග්‍රීසි භාෂාව ඒවත් ඉගෙන ගන්න දැන් බලන්න අපේ සිංහල භාෂාව ගත්තත් ගොඩක් ඒවා වචන බෙදලා තියෙන විදිහ පාලි සංස්කෘත වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. පාලි සංස්කෘතිය කියන්නේ මාගදී භාෂාවනේ. දැන් මහවංශයේ තියෙන විජය කුමාරයා ලංකාවට බුදුහාමුදුරුවෝ පිරිනමන පාන දවසේ ඒ කාල සීමාවනේ සෙට් එක ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ස්වදේශී භාෂාවක් තිබුණා. ස්වදේශී භාෂාව. ඒකේ දැන් ඔය ඉතිහාසඥයෝ කියන්නේ ඒකේ සමහර ඉතිරි වෙච්ච කොටස තමයි වැඩි ජනතාව. වැඩි ජනතාව ඉන්නවනේ. ඒ අපේ ස්වදේශික ජන ඊපස්සේ එතනින් පටන් ගත්ත දේවල් ඔය මාගේ ඊට පස්සේ විජය සොන්නපාව ගත්තා ඉන්දියාවේ කට්ටිය ආවා ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ ආවා බුද්ධාගමනය වුණා right මේව වෙලා පාලි සංස්කෘත වලින් සිංහල භාෂාව පෝෂණය වෙලා වර්ධනය වෙනවා මම කියන්නේ මේ වචන කොහොමද හැදුනේ කියලා ඒ වගේ බ්‍රිටේන් හිරු නොබිරිස්තන අධිරාජ්‍ය කියලා කියන්නේ ඒ අධිරාජ්‍යයේ කොහෙට හරි දවසක හිරු පායලා තියෙනවා පැය 24 පුරාම. ඒගොල්ලෝ ඒ තරමට රටවල් අයිති කරගෙන ඒගොල්ලෝ විශාල විදිහට ගියා. පස්සේ ඒක බිඳ වැටුණා. ඒගොල්ලෝ මොකද ඒගොල්ලොට ලොකු බලාරකලා ආපු පස්සේ ඒගොල්ලොට ප්‍රශ්න ආවා. ග්‍රීක ලතින් එකට එකතු වෙලා ග්‍රීක භාෂාවයි ලතින් භාෂාව එන මේවල යන නූතන ඉංග්‍රීසි භාෂාව වෙනුයි ග්‍රීක ලතින් මේ ටෙම්පස් කියලා කියන්නේ ලතින් වර්ඩ් එක ටෙම්පස් කියන එකේ මීනින් එක තමයි ටයිම් කියන්නේ කාලය සාමාන්‍යයෙන් මේකට සිංහලෙන් කිව්වොත් මොකද්ද
මම සිංහලෙන් ලියන්න බලන්න අකුරු වැරදුනා කියලා බනින්න එපා. කාලය කාලය ටයිම්. එතකොට මේකට දැන් මේ ටෙම්පස් කියන එක සුද්ධ බිඳලා ගන්නවා. මොකද්ද? ටෙම්පස් කියන එක සුද්ධ බෙදලා ගන්නවා ටෙන්සස්. මේක තමයි ඉංග්‍රීසි එක ආවොන්න. ටෙන්සස්. ටෙන්සස්. මොකද්ද ටෙන්සස් කියන්නේ? ඒ ටෙන්සස් කියන එකේ මීනින් එකත් මෙහෙමනේ. කාල පරාසයක් කියන එක. ටයිම්. එතන මං කියවලා ටෙන්සස් කීයක් තියෙන ටෙන්ස එතන කාලය එක වර්ඩ් එකක් ගත් එක වචනයක් මේ ක්‍රියාවක් ගත්තොත් ඒ ක්‍රියාවේ ආකාරය 20කට කියන්න පුළුවන් ටයිම්. ආකාරය 20කට කියන්න පුළුවන්. ඒක තමයි ලතින් භාෂාවේ ටෙම්පස් කියන එක තමයි ටෙන්සස් උනේ. ඔය ඩික්ෂනරි ග්‍රීක වචනයක්. ඒතර ගොඩාක් ඒවා. ඒක ඔයාලට ඕනම් බලන්න පුළුවන් මේ ලිපියෙන් දැම්මට පස්සේ ඇමරිකන් ඉංග්‍රීසි එක කොහොමද හැදිලා තියෙන්නේ වචන වොකැබ්ලරි මේ ඔක්කොම විවහාර මේවා ඔයාලට ඉන්න ගමන් සිංහලෙන් තියෙනවා හොඳට කියවන්න පුළුවන්. මම හැමදේම දෙනවා. right? ඒතර සාමාන්‍යයෙන් එතන ඔන්න හැදෙන විදිහ. දැන් මට කියන ලංකාවට ආවේ කවද්ද මොන කාලෙද? දැන් මේක ග්‍රීක ලතින් වල එකතු වෙලා ඔහොම තියෙන භාෂාව 19 වෙනි සියවසේ වෙනකොට ලෝකේ පුරා ටිකක් ව්‍යාප්ත වුණා. මෙන්න මෙතන වැදගත් අපිට. මොකක්ද? මේ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් 1505 දී කවුද ළමයි ලංකාවට ආවේ? උදා කරන්න මට. පණ්ඩිත පටත්තලකම නැතුව මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා ආසාවෙන් ඉගෙන ගන්න. 1505 දී කවුද ලංකාවට ආවේ? පෘතුගීසිකාරයා. රටවල් අල්ලන්න සූරයානේ. පෘතුගීසීන්ගේ භාෂාව ලංකාවට ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ හැදුවා මොනවද හැදුවේ පැරිස් පාසල් ඊට පස්සේ ඒගොල්ලෝ මොනවද හැදුවේ ඒගොල්ලෝ පාසල් හැදුවා. ඒගොල්ලෝ කරා මොකද්ද මිෂනාරි සංවිධාන නිර්මාණය කළා. ඒගොල්ලෝ කරේ දේ තමයි පෘතුගීසි භාෂාව. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන වුණා මේ ක්‍රිස්තියානි ඔය ප්‍රමාද ඊට පස්සේ ක්‍රිස්තියානි ආගමේ තියෙන නිකායව පෘතුගීසින්ගේ එක. පෘතුගීසි ඇවිල්ලා පෘතුගීසි භාෂාව අපිට ඊට පස්සේ එකතු වෙන්න පටන් ගත්තා. පෘතුගීසි ලැන්ග්වේජ් ආවා. පෘතුගීසි භාෂාව පුළුවන් කොටසකුත් අපේ ජන සමාජයේ භාගෙන් බැලුවොත් එහෙම අපිට තියෙන පෘතුගීසි අල්මාරිය කියයි ඩෙත් එක කියයි ඔය ගොඩාක් ඒවට නම් ගම් අරව මේ ඔක්කොම ඇවිල්ලා තියෙන පෘතුගීසි වලින්. ඒගොල්ලෝ රටවල් අල්ලන්න සූරයි. හැබැයි ඒගොල්ලෝ හිටියේ ටික කාලයක් 1600 ගාන 1650 ගාන වෙනකන් හිටියා. ඒගොල්ලෝ ඊට පස්සේ ආවා ලන්දේසි. ලන්දේසින් එලා ඒගොල්ලොත් 1700 ගණන් වගේ ඒත් අවුරුදු ගානක් ලන්දේසි ආවා අපිට. ওই ගාලු කොටු අර මේවා ඊට පස්සේ ලන්දේසින්ගෙන් අපිට දේවල් ආවා. ඊට පස්සේ සුද්ද ආවා. ඉංග්‍රීසි ජාතිකයා. ඉංග්‍රීසි ජාතිකයාවට පස්සේ තමයි මේක විශාල විපර්යාසයක් ලක් වුණා. ඒගොල්ලෝ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මට 1815 වෙනි ඒගොල්ලෝ ආවේ. 1815 නෙමෙයි ආවේ ඊට කලින් ආවා. 1815 දී ඒගොල්ලෝ කඳුරට අයිති කරගෙන මාර්තු මාසෙදී අයිති කරගෙන ඒගොල්ලෝ බලය ආධිපත්‍ය එකද 1815 ඉඳලා 1848 තොර ලංකාව පාලනය කරන ඍජුවම ඒගොල්ලෝ. ඒගොල්ලෝ මිෂනාරි සංවිධානය පිහිටුවා. නේ? මතකද මේ කාලේ ලොකු කතාවක් තියෙන පාන්දුරාවාදය මොහොතවත් ගුණානන්ද හඳුරෝ ප්ලාස්ටික් මැතිනේ ඊට පස්සේ හෙන්රි ස්ට්‍රිල් ඕකට් කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කරා. ඊට පස්සේ 1942 තමයි ආරම්භ කරේ ලංකා විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලය. පෙරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි ලංකාවේ මුල්ම විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය සිලෝන් යුනිවර්සිටි. ඒක තමයි ආරම්භ කරේ. ඊට පස්සේ 1934 ඊට කලින් කෝල්බ්‍රුක් සාමිවරයා වරයා ප්‍රතිසංස්කරණ ටිකක් ඇති කළා. එයා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරා. ඒ කියන්නේ එයා ඒගොල්ලෝ තේරුම් ගත්තා ඉංග්‍රීසි නැතුව අපිට ගනුදෙනු කරන්න බෑ ලංකාවේ මිනිස්සුත් එක්ක. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුත් එක්ක සිංහල භාෂාව ඒගොල්ලෝ ඉගෙන ගත්තේ නෑ. ඒගොල්ලෝ අපේ මිනින්ට ඉංග්‍රීසි ඉගෙනනවා. උගන්නලා මොකද කරේ? ඉංග්‍රීසි ඒගොල්ලෝ උගන්නලා ඉංග්‍රීසි භාෂාවට පුරුද්ද ඇති කරා. ඉංග්‍රීසි භාෂාවට මොකද කරේ? පුරුද්ද ඇති කරා.
පුරුද්ද ඇති කරලා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව සම්පූර්ණ වෙන ව්‍යාප්ත කරා ලංකාව තුළ. මොකද ඒගොල්ලන්ට ආගම ව්‍යාප්ත කිරීමේ පරමාර්ථයක් තිබුණා. ඒ වගේම මේගොල්ලොන්ගේ ආගම, ජාතිය, ඊට පස්සේ ගණතුණු කරන ආර්ථිකමය වශයෙන් ඒ හැම පැත්තටම ගොඩක් හොඳ තත්ත්වයක් ඒවා මේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම තුළ ඒගොල්ලොන්ට වාසියක් ආවා. මෙහෙම එනකොට අපි ඇවිල්ලා දැන් ওই ප්‍රතිසංස්කරණය ආවන ඉස්සර වලව්කාරයෝ පැලැන්තිය තියෙන මිනිස්සු තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ප්‍රතිසංස්කරණ ආව එක එක ආව ප්‍රතිසංස්කරණ. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා අනිවාර්ය ආවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එහෙම ඇවිල්ලා. ඉංග්‍රීසි හැමෝටම ඉගෙන ගන්න ඕනේ. හැබැයි මේක ඉංග්‍රීසි හැමෝම ඉගෙන ගන්නවට කැමති වුණේ නැහැ දේශපාලඥයෝ සමහරව අය. يعني අදටත් එහෙමයි. මොකද ලෝකෙට යනවා නේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක්ගේ ලෝකේ පුළුල් සාමාන්‍ය කෙනෙකුට වඩා ලෝකේ පුළුල් රයිට්. එතකොට මේ ප්‍රශ්නත් දෙමු මොකද සමහර අයට සිග්නල් නැද්ද? right okay right ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක්ගේ ලෝකේ පුළුල්. දැන් මෙහෙම යනවා. කොහොමද අපි බලමු මේ ඉංග්‍රීසි සහ දැන් සිංහල භාෂාවකුත් තියෙනවා. කොහොමද ඉංග්‍රීසි සහ සිංහල හැදලා තියෙන්නේ කොහොමද? ඒ හැදෙන්නේ කොහොමද? ඒකේ තියෙන වෙනස්කම් කොහොමද කියලා අපි බලමු. right ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ මාතෘකාව. differences between English and Sinhala. similarities between Sinhala and English. අපි බලමු මේ මාතෘකා දෙකටම පොදුයි බලමු. සමානකම් සහ අසමානකම් මොනවද ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව අතර තියෙන්නේ. right දැන් මට කියන්න දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ හෝඩියක් තියෙනවද? මොකද සමහර භාෂා දෙන නිශ්චිත හෝඩියක් නැහැ. අකුරු 8000 7000 15000 ඔහොමනේ තියෙන අක්ෂර මොනවද ඒ කියන්නේ චිත්‍රාක්ෂර වගේ. මහ විශාල භාෂා තියෙනවා. හැබැයි ඒවා වැඩිපුර කතා කරන මිනිස්සු දැන් චීන භාෂාව බලන්න ඉගෙන ගන්න ලේසි වෙන්නේ නැහැ. හැබැයි සමහර ළමයි ඉගෙන ගන්නවා. දැන් කැලණි විශ්වවිද්‍යාලෙම තාමත් ශාල පිටසක් චීන භාෂාව ලොකු තැනක් තියෙනවා. ඉගෙන ගන්නවා ළමයි. මට කියන්න දැන් ඉංග්‍රීසි වල හෝඩිය කොහොමද? ඉංග්‍රීසි වල හෝඩියක් තියෙනවද ළමයි? තියෙනවද නැද්ද? කතා කරන්න. chat එකක් හරි දාන්න මට. හෝඩියක් තියෙනවද නැද්ද? අනිවාර්යෙන් හෝඩියක් තියෙනවා. අකුරු කීයක එකක් තියෙන කියන්නේ කොහොමද? 26 letters. අකුරු 26ක හෝඩියක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ හෝඩිය ඊට පස්සේ බෙදනවා කොටස් වලට. දැන් මම කියන්න යන්නේ අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා මම දානවා print out පුළුවන් අය ගන්න බලන්න. මෙන්න මේ ලිපිය හැමෝම කියවන්න. හරි. මෙහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ටික මම පොඩ්ඩක් අතෙන්ට ගන්නම්. මේ බලන්න. දැන් ඔයක බෙදනවා ස්වර කියලා කොටසක් තියෙනවනේ. right vowels කියලා කොටසක් තියෙනවනේ. ස්වර. right ස්වර ව්‍යංජන කියලා කොටස් දෙකකට බෙදනවා. දැන් මම කියන්නම් මේ ස්වර හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ස්වර සහ ව්‍යංජන කොහොමද හැදෙන්නේ? ඊට පස්සේ මම කෙලින්ම එනවා සිංහල භාෂාවේ. අපි බලමු සිංහලෙන් මේවා හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරි. හොඳට අහගෙන ඉන්නකෝ. සමහර අය මම හිතන්නේ සිග්නල් නැතුව ඇති ඒ ප්‍රශ්නෙත් තියෙනවා දේවරුවේ. කොහොමුණත් අපි බලමු දෙන්නේ කොහොමද කියලා. right උදේවරුවේ join වෙන්න බැරි අයට අපි රාත්‍රී කාලයේදී පන්ති දෙනවා හවස 6ට. ඒක join වෙන්න පුළුවන්. මාව ක්ලියර් නේද? මදුෂානි මාව ක්ලියර් නේද?
Yes, sir. right, okay. vowels විදියට ගත්තොත් මේ ටික තියෙන මේ බලන්න A I O U A E I O U vowels මේ vowels කියලා කියන්නේ මොකක්ද ළමයි? අන්න ඒක අපි ඉගෙන ගන්නවා. නිකන් vowels කියලා වැඩක් නැහැ. මේ vowels කියලා තියෙන්නේ මොනවාද? ඊට පස්සේ අනිත් ටික දාන ව්‍යංජන අක්ෂර වර්ග දාන්න මේ තියෙනවනේ B තියෙනවා C තියෙනවා D තියෙනවා මේවා තියෙනවා. දැන් අපි මේ බලන්නකෝ. සිංහල භාෂාව ගන්නකෝ. සිංහල ගත්තොත් මට කියන්නේ සිංහල වල හෝඩිය කොච්චර තියෙනවද ළමයි? කතා කරන්න. අමාලි. හෝඩිය කොච්චර තියෙනවද කියන්න. උල් කීයක් තියෙනවද? සිංහල 60ක් තියෙනවා. ඔව් very good 60ක් තියෙනවා. right? සාමාන්‍යයෙන් 60ක් තියෙනවා. ඒ 60න් ස්වර කීයක් තියෙනවද? 18ක් තියෙනවා. 18ක් තියෙනවා. very good. මේ ස්වර කියන්නේ මොකක්ද කියලා මට කියන්න මෙතන. මේ ස්වර කියන්නේ කියලා හඳුන්වන්නේ මොකක්ද කියන්නේ මට? ස්වර කියන්නේ තනිව ශබ්ද කළ හැකි අක්ෂර. ඔව් දැන් මේ බලන්නකෝ. මෙන්න මේ වචනේ. සාමාන්‍යයෙන් කැම්පස් ළමයින් මේ වචනේ මට උච්චාරණය කරලා පෙන්නන්න. දැන් මාත්‍ර මම මේකට උගන්වන්න නෙමෙයි හදන්නේ. මට ඕන මේක හැදෙන විදිය චුට්ටක් පොළොවට දාන්න විතරයි. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව යමු. මේක උච්චාරණය කරන්න පුළුවන්ද? සායිනි මට උච්චාරණය කරලා බලන්න. pronounce කරන්න. how to pronounce. කවුරුත් නැත්ද? ආයේෂ විරුක්ෂි බැරි. ලහිරු ඉන්න. ලහිරු good morning. Good morning, sir. මට මේක උච්චාරණය කරලා පෙන්නන්න. Bit. උච්චාරණය කරන්න බෑ සර් මට. උච්චාරණය කරන්න බැරිද? ඇයි බැරි? මොකද්ද හේතුව කියන්නේ? ඔකේ ස්වර શબ્දයක් නෑ සර්. අන්න හරි very good. මේකේ ස්වර શબ્දයක් නැහැ. මේක උච්චාරණය කරන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන් පැහැදිලිව පුළුවන්. මොකද හේතුව ස්වරයක් තියෙනවා. sit ස්වරයක් තියෙනවා. rain ස්වරයක් තියෙනවා. ස්වර දෙකක් තියෙනවා. සමහර ඒවා ස්වර දෙකක් තියෙනවානේ. read ස්වර දෙකක් තියෙනවා. එකම සරේ ඩබල් වෙන look international politics language එකට ගියොත් look අර look ඇදෙනවා. read නෙවෙයිනේ read ඇදෙන ස්වර දෙකක් තියෙනවා. rain right මේක sit bed කියන මල් පාති සහ ඇදරක් කියනවනේ මල් පාති වලට කියනවා bed flower beds කියලා කියන්නේ right බලන්න මේ වගේ ස්වර තියෙන්න එපා දැන් ව්‍යංජන අක්ෂර නිකන් තිබ්බට වැඩක් නැහැ නේ ව්‍යංජන සාමාන්‍යයෙන් මම සිංහල ගන්නම්කො සිංහල වලින් මම දියන්න ලහිරු කියන මොන බලන්න ලහිරු නම හරි නේද ලහිරු අවුලක් නැහැ නේ ලහිරු අනිත් ලයින් දෙන්නේ නෑ ඔය ලයින් හරි ලහිරු කියලා ගත්තා මට කියන්නේ මේ ලයන්න හැදිලා තියෙන්නේ කොහොමද කියන්නේ අල්ල යන්නයි අයන්නයි very good හල් අයන්න එනවනේ හල් අයන්නයි අයන්නයි එකට එකතු වෙලා තමයි ලයන්න හැදිලා තියෙන්නේ දැන් අපි හෝඩියට ගියොත් එහෙම හල් අකුර කියන්නේ යරලව ල ඒ ඔක්කොම තියෙන්නේ අපි උච්චාරණය පහසුවට යරලව කියලා තිබ්බට තියෙන්නේ හල් අකුරේ අර ස්වර ටික විතරයි හල් අකුරු නැත්තේ ල හි හැදෙන්නේ කොහොමද
ඒකෙත් ගන්නවා මොකද්ද ගන්නෙ? හල් අකුර. ලහි එකෙක් ගන්නවා අපි ලහිරු හල් අකුර ගන්නවා. හල් හයන්න. right හල් හයන්න ලිව්ව කියලා මතක තියාගන්න. මෙතන මේක මට ලියන්න බෑ. හි ඊ මොකද ස්වරය ගන්නෙ මොකද්ද? ලහි මොකද්ද? ඊ ලහි රු හැදෙනකොට මොකද්ද ගන්නෙ? හල් රයන්නයි උයන්න. හල් රයන්නයි උයන්නයි එකට එකතු වෙලා ලහි රු ඌ උයන්න එකට එකතු වෙලා තමයි උයන්න හැදෙන්නේ. ලහිරු. දැන් අපි ගත්තොත් එහෙනම් මේකත් හල් ගන්න ඕන. මෙතනත් හල් ගන්න ඕන. දැන් මේකේ ඊට පස්සේ හල් කළා මේ තුන ගත්තොත් අපිට උච්චාරණය කරන්න බෑ. ලහිරු කියලා හදන්න බෑ. එහෙනම් ස්වර ටික අත්‍යවශ්‍යයි. මේක දැනගත්තත් කමන්නේ දැනගත්ත අය අත්තරින්න එපා. අපි හැමදාම මේ ටික උගන්වන්නේ මෙතනින් හට යනවා. මෙතනින් දැන් යන්න බලන්න. මෙතනින් දැන් ගියොත් ඔයාලට ගොඩ. වචන හැදෙන තැන ඉඳන් අල්ල ගන්න ඕන. සාමාන්‍යයෙන් හෝඩියක් අපිට දෙන්නේ දැන් මේ බලන්නකෝ. මොනවද සිංහල ස්වර ටික මට කියන්න? එවනේ තියෙන්නේ නේ. ඒ කියන්නේ ස්වභාවිකව අපිට උච්චාරණය කරන්න පුළුවන්. දැන් බලන්න පොඩි ළමයෙක් කනනකොට ඒ ශබ්දන ඒව පිට වෙනවනේ. AEIOU ඒ ස්වර ටික බලන්න. ඒ කියන්නේ දිත්තතින්ම කිසිම උත්සාහයක් නොදරා ව්‍යංජන අක්ෂර නැතුව තනිවම උච්චාරණය කරන්න පුළුවන්. තනිවම උච්චාරණය කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තනිවම උච්චාරණය කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා ස්වර කියලා. හැබැයි ව්‍යංජන අකුරු ස්වර නැතුව උච්චාරණය කරන්න බෑ. ව්‍යංජන නිකම්ම ඕනනම් තියන්න පුළුවන් අපිට. ස්වර නැතුව උච්චාරණය කරන්න බෑ. ඔන්න ඔය ටික ඉතාම වැදගත්. මේ නෝට් එක ලියන නෝට් එක මම ඔයාලට දානවා. ඒ නෝට් එකත් ඔයාලට ඉතාම වැදගත්. right ඔන්න ඕක හොඳට මතක තියාගන්න. එතකොට මෙහෙමනේ හැදෙන්නේ. දැන් ඔහොම හැදිලා ඔහොම එනකොට ඉංග්‍රීසි භාෂාවේ බෙදනවා කොටස් කීපයකට. දැන් බලන්න දැන් මෙහෙම ගන්නකො my name. බලන්න මෙතන වචන හැදෙන විදිය. අනික වාක්‍යයක් කියන්නේ. සරලව මේ ටෙන්සස් හැදෙන විදිය වෙනම මම සම්පූර්ණ කියලා. අද ෆස්ට් ඩේ එකේ මට අර පොඩ්ඩක් අද තේරුම් ගන්න. my name is තිලින. my name මෙතන my කියන වචන ලියන්න එක්ක y හරි ඕන. දැන් මම තව දෙයක් කියන්නම්. මේ ඉංග්‍රීසි හෝඩිය තියෙනවනේ. මේ ඉංග්‍රීසි හෝඩියේ අලුතෙන් ස්වරයක් තියෙනවා. දැන් අපි සමහර ඒවා තියෙන මේ බලන්න y ස්වර නැහැ. ඊට පස්සේ shy ස්වර නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතා කරන අර්ධ ස්වරයක් විදියට ඒකත් තියාගන්න. අර්ධ ස්වරයක් විදියට භාවිතා කරන y. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ 6 වෙනි ස්වරයේ හැටියට භාවිතා කරන්නේ y අකුර. අන්න ඒක හුද්දට ඔළුවේ තියාගන්න. ඉංග්‍රීසි භාෂාවේ 6 වෙනි අකුර විදියට භාවිතා කරන්නේ y අකුර. එක්ක හරි ස්වරයක් තියෙනවනේ එක්ක y තියෙනවා. මේ ටික දැන් ඉස්සරහට මේට වැඩි වෙනවා. දැන් අපි ඊට පස්සේ කතා කරන්න ගන්නවා I කියන්නේ මොකක්ද? I කියන්නේ අකුරක්ද වචනයක්ද? ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුරම භාවිතා වන වචනේ මොකක්ද? වැඩිපුරම භාවිතා කරන අඩුවෙන්ම භාවිතා වන අකුර මොකක්ද? වැඩිපුරම භාවිතා වන අකුර මොකක්ද? I කියන්නේ කවුද? අන්න එතෙන්ටත් අපි යනවා. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. දැන් my name is තිලින ගම. my කියන්නේ එක. ඒතර my කියන්නේ මොන ගණයටද අයිති වෙන්නේ කියලා y ඉගෙන ගන්නවා. name කියන්නේ මොකක්ද? මොන ගණයටද අයිති වෙන්නේ? is කියන්නේ මොකක්ද? මොන ගණයටද අයිති වෙන්නේ? ඒක ඉගෙන ගන්නවා. ඊට පස්සේ තිලින ගමගේ කියන්නේ මොන ගණයටද අයිති වෙන්නේ? මේක ඉගෙන ගන්න. right එතකොට මේකට අපි කියනවා නමක් ළමයි ඔයාලා දෙන පළවෙනි ටියුට් එක මම මොකද්ද මෙන්න මේක
මේක හැමෝම print out එකක් ගන්න ඊළඟ දවසේ පන්තියට එනකොට මෙන්න මේ ටියුට් එක. තියෙන parts of speech. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ කොටස්. parts of speech. parts of speech කියන්නේ මෙහෙම වචන ටික එකතු වෙලා හැදෙනවා noun, pronoun, adjectives, verbs, adverbs, preposition, conjunction, interjection. right? නාම පද හැදෙනවා. සර්වනාම හැදෙන බලන්න සිංහල භාෂාව මේ වෙනත්ද කියලා බලන්න ඕනේ. සිංහලෙත් මේ ටික මෙහෙම්ම තියෙනවනේ. ඒක මං කිව්වේ සිංහල හොඳට පුළුවන් නම් සිංහල භාෂාව හොඳට පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව කොට දා ගන්න එක මහ දෙයක් නෑ. උගන්නන්න නෙවෙයි මම මේ හදන්නේ පළවෙනි ටියුට් එක print out එකක් ගන්න. නාම පද එහෙනයි අපි ඉගෙන ගන්නවා. අරම වචන අකුරු එකතු වෙලා වචන හැදලා වචන එකතු වෙලා ටෙන්සර්ස් හැදෙනවා ටෙන්සර්ස් එකතු වෙලා paragraph වෙන මේවා හැදෙනවනේ. ඡේද හැදෙනවනේ. ඊට පස්සේ මහා පොත් ලියන්නේ. නාම පද සර්වනාම නාම විශේෂණ ක්‍රියාපද ක්‍රියානාම නිපාත සම්බන්ධවාචී විශ්වයාර්ථ ඔය අටෙන් මෙන්න මේ අට පදනම් කරගෙන තමයි ඊට පස්සේ මම උගන්වන්නේ. රයිට්. එතෙන්ට මම වැඩිපුර යන්නේ අද. මොකද මේක ගියොත් එහෙම ඔයාලට ටිකක් බැරවරුම් වෙනවනේ. රයිට්. අපි ඒක හිමීට ඉගෙන ගන්නවා. දැන් එතකොට ඔයාලට තේරෙනවා අපි ඉගෙන ගන්න ඕනේ parts of speech. ඒ කියන්නේ කොටස්. දැන් අපි ගන්න parts of body තියෙනවනේ. ශරීරයේ කොටස්. parts of a plant. ගහක් ගත්තොත් ගහක තියෙන කොටස්. අන්න ඒ වගේ. ගහක කොටස් තියෙනවනේ. අන්න ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන කොටස්. ඒ කොටස් ටික තමයි ඔයා ඉගෙන ගන්න. ඒක අපි හිමීට බලමු. මේ කෝස් එකට වුණාම ජොයින් වෙනවා නම් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම සිංහල භාෂාවේ බලන්න සමහර වචන තියෙනවා. මේ බලන්න. දැන් සමහර තැන් තියෙනවා සුළඟ කියනවා. තව මොකද්ද මේකට කියන්න පුළුවන්? සුළඟ. සයන වෙනකොට හයන භාවිත කරනවා. හැම නෙවෙයි. හත. තමන්න දේ වගේ වන්න බලන්න මට. ඒ කියන්නේ සයන්න වෙනුවට හයන්න වෙනුවට සයන්න භාවිත කරනවා. හත්ති ලව්වේ සත්ති ලව්වේ. සත්තට වෙන බව දුකට බෙදාන. හත්තට වෙන බව දුකට බෙදාන. right. මේවා සිංහලේ බෙදලා එන ඒවා. දැන් පාලියෙන් කියන්නේ මේක. සුත්තා කියන්නේ මවගේ පුත්‍රයා. මේක වෙනස් කරලා අපි කුණුහරුපයක් විදිහට භාවිතා කරනවා. right. දැන් උතන එන්නේ අපි තරහා ගියාම කියන්නේ right මේක මෙහෙම නෙවෙයි තව ගොඩාක් තියෙනවා මම කියන්නේ පාලි සංස්කෘතල ආభాෂ අන්න ඒ වගේ තමයි අර ග්‍රීක ලතින් වල ආభాෂය දැන දැන් බලන්න සිංහල භාෂාවෙත් කෝඩියක් තියෙනවා සිංහල භාෂාවේ 60ක් තියෙනවා බලන්න ඉංග්‍රීසි වල බොහොම පොඩ්ඩයිනේ තියෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම ස්වර පහයි ව්‍යංජනාක්ෂර 18යි තියෙන්නේ දැන් ඔය ස්වර ගත්තොත් එහෙම බලන්න a e i o u මේ ටික සාමාන්‍යයෙන් අපි එකක් ගත්තොත් i අකුර ගන්නකො මට කියන i අකුර මේ i ගත්තොත් මේක අකුරක්ද වචනයක්ද පොඩිම කියන්න මට අකුරක්ද වචනයක්ද ලොකු ප්‍රශ්නයක් නෝනේ ඊට පස්සේ අපි අකුරු බලන්න ඕන අකුරු මොනවද කියලා බලන්න ඕන ඉස්සරහට මම කියලා දෙන අද චුට්ටක් බලන්න මට කියන්නේ මේක වචනයක්ද එහෙම නැත්නම් අකුරක්ද මොකක්ද ඒ කියන්නේ දැන් මේ ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් කීවෙනි අකුරද
56. කීවෙනි අකුර දෙන්න? කීයද? කීයද? කීවෙනි අකුරද? 9 වෙනි අකුර. 9 වෙනි අකුර. ෂුවර් නේ? හරි. ෂුවර්ද? හරි. එහෙනම් මේක 9 letter. දැන් බලන්න 9 letter ද කියන්නේ 9 letter. letter කියන්නේ ලියුමක් නෙවෙයි. 9 වෙනි අකුර විදියට භාවිත කරනවා. ඒ විතරද? නෑ ළමයි. මේක සර්වනාමයක් විදියට මොකද්ද? කියන්නේ සර්වනාමයක් විදියටත් භාවිත කරනවා. ඒ කියන්නේ මේකට කියනවා අයි කියලා කියනවා. මොකද සිංහලෙන් නම් කියන්නේ මොකද්ද? අකුරු දෙකක් තියෙනවා. සිංහලෙන් නම් මම, ඉංග්‍රීසි වලින් නම් තනි අකුර. එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. තනි අකුරෙන් ලියන එකම වචන ඉංග්‍රීසි භාෂාවේ තනි අකුරෙන් ලියන එකම වචනේ අයි. තනි අකුරෙන් ලියන එකම වචනේ අයි ඉංග්‍රීසි භාෂාවේ. තනි අකුරෙන් ලියන එකම වචනේ අයි. හොඳට මතක තියාගන්න. ඒක මම ඔයාලට දාන්නම්. ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය I am. ඔන්න මේ ටිකක් මම ලස්සන එකක් ඔයාලට හැදුවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ දේවල් ටිකක් මේ ටික කියවන්න පුළුවන් ඔයාලට. මේ තියෙන ඉංග්‍රීසි භාෂාව වැඩිම භාවිත වෙන අකුර E. නිකම් මතක තියාගන්න. එතකොට වැඩිම වචන ගණනක් පටන් ගන්න S අකුරේ. මේ ඉස්සරහට වැදගත් වෙනවා. විදිහට ඒ කියන්නේ අවම භාවිතයක් විදිහට අඩුවෙන්ම භාවිත කරන්නේ Q අකුර. එකම අකුර දෙපාරක් යොදන්නේ නැතිව ලියන්න පුළුවන් දිගම වචනය. එකම අකුර දෙපාරක් නැහැ. සොර ව්‍යංජන එකතු කරලා හදනවා එකම අකුර දෙපාරක් නැතිව copyrightable uncopyrightable දැනට තියෙන දීර්ඝම වචනය. එන්න මේ වචනය. කියන්න උච්චාරණය කරන්නේ මම මේක පෙන්නන්නම් පස්සේ. ඔක තමයි දීර්ඝම වචනය. right 26ම යොදලා කියන වචනයත් the quick brown fox jump over the fence. ඒවා ඒ වගේ පොඩි පොඩි ටිකක් තියෙනවා. ඊට පස්සේ බබල්ස් විතරක් බබල්ස් ව්‍යංජන අක්ෂර නැතුව භාවිතා කරන බබල්ස් නැතුව භාවිතා කරන රිද්ම් මේ වගේ පොඩි පොඩි ටිකක් තියෙනවා. මේ වගේ කරුණු හොයන්න ඕන. මම මේ ටික දුන්නට ඔයාලට ඒ වගේ පොඩි ටිකක් එකතු කරගන්න පුළුවන්. කියවන්න පුළුවන්. දැන් මම ඒව කියන්නේ නැහැ කියවන්න පුළුවන්. දැන් මෙතන පැටලෙන්න තැන. අයි අකුර එක මම කියලා භාවිතා කරන නැත්නම් සර්වනාමයක් විදියට සර්වනාමයක් මම නැත්නම් අකුරක් විදියට භාවිතා කරන්න පුළුවන්. දැන් බලන්න මේ වචන ගත්තොත් තිදින. තෙලින කිව්වට පස්සේ මේකේ තියෙන මොන මේක ඇවිල්ලා සර්වනාමයක්ද එහෙම නැත්නම් මේකේ තියෙන අයි බලන්න මේ 9 වෙනි අකුරනේ. දැන් මේ ටික අයින් කරොත් උච්චාරණය කරන්න බෑ. තුල් උච්චාරණය කරන්න බෑනේ කටියට. එහෙනම් ස්වරයක් අවශ්‍ය. එහෙනම් 9 වෙනි අකුර දාන ති ලි. ඔන්න ස්වර ටික දැම්මම තෙලින. දැන් මේක හොඳ තැනක් අපිට පටන් ගන්න. ඉස්සරහට යන්න. එහෙනම් අර අයි අකුර භාවිත දැන් අයි සාමාන්‍යයෙන් අපි බලා ගන්න කොහොමද සර්වනාමයක් කියලා. මුලට එන්නේ මේ කැපිටල් එන්න ඕනේ. සර්වනාමෙ නිතරම කැපිටල් එන්න ඕනේ. දැන් ඊට පස්සේ ගැටලුවක් එනවා. දැන් කැපිටල් ලෙටර්ස් ඒ කියන්නේ ලොකු අකුරුයි පොඩි අකුරු සිම්පල් ලෙටර්ස්. ඒවා යන ගමන් ඔයාලට මම කියලා දෙන්නම්. ඒවට ලොකු කාලයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. right? ඒකට පුංචි කාලයක් තිබුණාම හොඳටම ඇති. එතකොට මෙහෙමයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට මම මේ පොඩි පුංචි පාඩමක් කොටසක් කරේ මේක ඉවර නැහැ ඉස්සරහට ගන්නවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙකුට කීපයක් ඕනේ. 3D ඕන. 3D. 3D කියන්නේ පළවෙනි එක තමයි desire එක.
desire මොකක්ද desire කියන්නේ කැමැත්ත ඕන වටපිටාව කැමැත්ත දැන් සමහර ළමයි ඉන්න දෙමව්පියෝම ඉංග්‍රීසි කතා කරනවා පරම්පරාවේ දෙමව්පියෙක් වුවම ඉංග්‍රීසි ටීචර් කෙනෙක් අන්න පරම්පරාවේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඒගොල්ලෝ මුකුත් බෑ ඉංග්‍රීසි පුළුවන් right එහෙම වුණ තරම් ඉන්නවනේ සමහර කොච්චර ඉගෙන ගත්තා භාෂාවක් බෑ ඩිසාර කියනවා එක්කෝ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එනවා එක්කෝ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක නැත්නම් සෝෂල් එයා වටපිටාව ඉන්න සමාජය ගියපු ඉස්කෝලේ ඉන්ටර්නැෂනල් ස්කූල් වෙන්න පුළුවන් සමහර විදේශ රටවල් වල ගිහිල්ලා ඉන්න පුළුවන් මේ වගේ මේ මුකුත් නැති ළමයෙකුට සාමාන්‍ය ගමක ළමයෙකුට යාට සිද්ධ වෙනවා ඩිසාර එක හදාගන්න ඩිසාර කියන්නේ කැමැත්ත මම ඒක කැමැත්ත පිළිබඳව ඇති කරන ලෙටර්ස් ටික මම වට දාන්නම් කැමැත්ත ඒ කියන්නේ පැෂන් එකක් තියෙනවා කියන්නේ ස්ටෝන් පැෂන් එකක් තියෙනවනේ දැන් මේක කෝස් වලට දැන් මම වැඩි කියන්නේ නැහැ මොකද මෙතන ළමයි එක එක කෝස් වලට ජොයින් වෙනවනේ ඒ කෝස් වලට ජොයින් වෙලා ඒගොල්ලෝ එක කරගන්න ඒගොල්ලෝගේ සර් හොඳයි කියලා ඒගොල්ලෝ කියනවා සර් හොඳයි ගැටලුවක් නැහැ අමන්ඩ් ඉංග්‍රීසි ඒ නිසා එහෙම ඩිසයර් ඇති කරන් වැඩක් නැහැ තනි පුදුම උමනාවකින් ඕනේ වැඩේ අපි පත්තර වලට එනකොට එහෙම කෝස් එකේ සාර්ථකත්වය වලට පේන්න ගන්නවා. ඒකට කාලයක් යනවා. ඒක තමයි කියන ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් කියන්නේ විනයක් තියෙනවා. ඉවසන්න ඕන. එකපාරටම ඉගෙන ගන්න බෑ. මාස දෙකෙන් තුනෙන් ඉගෙන ගන්න බෑ. අඩුම ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි සාමාන්‍ය ළමෙක් සිංහල කතා කරන්න ඕන සිංහල ළමෙක් පොඩි ළමෙක් කතා කරන්න කොච්චර කල් යනවද? හරියට කතා කරනවා නම් කොච්චර කල් යනවද? සාමාන්‍යයෙන් අවුරුදු 4ක් විතර වෙන 5ක් විතර වෙනකොට හොඳට කතා කරන්න ළමයි. ඒ කාලේ ගොතක ගහ පොඩ්ඩ කතා කරන්නේ. එතකොට ඒ ළමයා වැරදුණයි කියලා ගැටලුවක් නැහැ. අපි ළමයෙකුට වැරදුණයි කියලා hina වෙන්න සතුටින් hina වෙන්න. එතකොට ඒ ඩිසිප්ලින් එක නැතුව අපිට යන්න බෑ. ඒ වගේ තමයි ඩෙඩිකේෂන්. ඩෙඩිකේෂන් කියන්නේ ලයිෆ් එක සැක්‍රිෆයිස් කරන ඩෙඩිකේෂන් කරනවා කියන්නේ ලයිෆ් එක කැප කරන්න පුළුවන් වෙනවා. අපි ලයිෆ් එක කැප කරන්න ඕනේ ඉංග්‍රීසි වෙනුවෙන්. ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න ඕන. එකම ෆිල්ම් එකක් උනත් කමන්න සබ්ස්ටයිල් නැතුව බලන්න ඕන, පොත් කියවන්න ඕන, වීඩියෝ බලන්න ඕන. දැන් අද නම් ඕන තරම් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. Facebook එක තියෙනවා, YouTube එක තියෙනවා. ඕන තරම් අපිට පුළුවන්. ඩෙඩිකේෂන් එක කියන්නේ කැපකිරීම, අසීමිත කැපකිරීම. අඩු තරමින් අද ඉඳලා පටන් ගත්තොත් අර චීන කෙරුලත් ප්‍රස්තාපිතලත් තියෙන එක්වා ගසක් හිටවනවා නම් මීට අවුරුදු 20කට කලින් හිටවන්න. නැත්නම් අදම හිටවන්න. සාර්ථක කරනවා කියන්නේ ඒක. එහෙනම් ඔයා අදම පටන් ගන්න. අදම පටන් ගත්තොත් අගේ ඩෙඩිකේෂන් එක අද ඉඳන් ඉස්සරහට යන්න දිගටම යනවා කියලා. කියන්නේ ඔයා ඩික්ෂනරි එකක් භාවිතා කරනවා ෆෝන් එකේ ඩික්ෂනරි එකක් තියෙනවා. දැන් ඔයාට හොඳ ඩික්ෂනරි එකක් මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මුකුත්ම දන්නේ නැති ළමයෙකුට මේක හොඳයි. නැත්තම් ඩික්ෂනරි එකක් කිව්වට පස්සේ ඔයාට Google එකට යන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් විතරක් පැහැදිලි කරලා තියෙන ඒවාට යන්න ටිකක් කල් යනවානේ. මේක ඔයාට පුළුවන්. මෙන්න මේක මම ඔයාලට දාන්න මේ පැත්තට ඔයාලට ආයන්න Android system එක download කරගන්න Play Store කරගෙන එහෙනම් desire කැමැත්ත discipline එක විනයක් තියෙන්න ඕන ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් යන්න ඕන අපි කැම්පස් යනකොටත් සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගෑවිලා අපිට සිද්ධ වුණා ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්නම සිද්ධ වුණා එතකොට අපි ඉතා කැපකිරීමක් කරලා ඒක හදා ගන්න ඕන එතෙන්ට එන්න right ඒ වගේම ඩෙඩිකේෂන් එක කියන්නේ ඩෙඩිකේට් කරනවා කියන්නේ මේක නාමපදයනේ ඩෙඩිකේෂන් ඒෂන් මේක නාමපදය. right එතකොට පුළුවන් වෙන්න ඕන අපිට කාලයක් එක දිගට කරගෙන යන්න ඕන. දැන් පත්‍රයක් එකපාරට ගත්තා නිවුස් කර බැලුවට ඔයාලට තේරෙන්නේ නැහැ නේ. එතෙන්ට එන්න ඔයා එක දිගට මේක කරගෙන යන්න ඕන. right ඒක කරගෙන යන්න මම කියන්නේ අපේ කෝස් එකත් එක්ක ජොයින් වෙන්න කියලා. කැමති අය. කියන්නේ අපි කරන විදිය හොඳ නම් කැමති නම් මේක ඉස්සරහට යනවා නම් ඔයාට ඉස්ස බලා ගන්න පුළුවන් නේ අපි කරන විදිහ. right. එතකොට මම දානේම print out ගන්න, ඊළඟ ෆයිල් එකක් හදා ගන්න, පොත් එකක් ගන්න. ඉස්සරහට යන ඉන්න අය group එකට කමෙන්ට් එකක් දාන්න. අද අපි පැය දෙකක් කරනවා පන්තිය. right. අපි බලමු ළමයින්ගේ
කැමන්ත අනුව උදේ 8ට දාගන්න පුළුවන් නම් හොඳයි. උදේ 8ට. ඒ වගේම ඊළඟ වෙලාව ඒ ටයිම් එක මම කියන්නම්. ඒකත් වීකෙන්ඩ්ස් වල දාගන්නවද මොකද කියලා මම පොඩ්ඩක් කල්පනා කරලා ළමයිගේ කැමැත්ත අනුව ජොයින් වෙන ප්‍රමාණය අනුව අපි බලමු මෝර්නින් කොහොමද අපි කරන්න කියලා. right එමනම් thank you very much අද join වෙච්ච හැමෝටම group එකට කමෙන්ට් එකක් දාන්න හැමෝම course එක කොහොමද මොන හරි දෙයක් ලබා ගත්තද කොහොමද කියලා අදහසක් දෙන්න. තව ඊළඟ information details මම course එක ගැන තව දෙන්නම් ඔයාලට. ලිපි තියෙන දේවල් මම group එකට දාන්නම් ඒව කියවන්න. එහෙනම් have a nice day. Good morning everybody. Thank you very much.